තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සූදානම භාවනා පුහුණුවට යොමු වෙන්නටයි. විශේෂයෙන් මේ මුණ ගැහිම තුල අපි උත්සාහ කරන්නේ භාවනාවට අවශ්‍ය දැනුමත් ඊට අදාළ කමඨහන් පිළිබඳ සාකච්ඡා කිරීමත් දැනට අප කරගෙන යනු ලබන භාවනා පුහුණුවේ යම් ගැටලු තිබේ නම් ඒවා निराකරණය කර ගැනීමත් මූලික වශයෙන් මේ භාවනා පුහුණුවේදී අපි සිද්ධ කරන්නේ. අදත් ඒ සඳහා තමයි අපි මේ විදිහට එකතු වෙලා සිටින්නේ. අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් ලෝකයේ විවිධ රටවල විවිධ වෙලාවල් වල ගත කරන අපි ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ගත්තොත් අද 2021 වර්ෂයේ වප් මාසයේ ඔක්තෝබර් මාසයේ 25 වෙනිදා සඳුදා දවසක් උදෑසන 5:30ට අපි මේ මුණ ගැහෙන්නේ ශ්‍රී ලංකා වෙලාවෙන් හිමිදිරි උදෑසන. සියලු දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. වෙනදා වගේම අපි පළමුවෙන් භාවනාවට සුදුසු පරිදි කය මනස තැම්පත් කරගමු. ශරීරය සතර මහා භූත වලින් සකස් වෙච්ච සබාධමි නිර්මාණයක්. එය සරලව අපිට මෙහෙයව ගන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් පරම තත්වයෙන් අපිට කැමති ආකාරයට කැමති විදියට පවත්ව ගන්න පුළුවන් මෙවලමක් නොවේ. අනාත්ම ධර්මතාවයක්. ඒත් අපේ පුරුද්දක් පුහුණුවක් තිබෙනවා. යම් වැඩකට අපි සම්බන්ධ වුණාම එහිලා අපි කය තැම්පත් කර ගැනීමක් කරනවා. ඒක නිසා පළමු කොට අපි ශරීරයට අවධානය යොමු කරමු. තමන්ගේ ශරීරයට පූර්ණ අවධානය යොමු කරන්න. භාවනාවේදී ඇත්තටම කරන්නේ බාහිරට යොමු වීම නොවේ, අභ්‍යන්තරයට ඇතුළතට යොමු වීමක් කරන්නේ. ඒක නිසා කයට යොමු වෙලා කය තේරුම් අරගෙන, කය තැම්පත් කරගෙන, කය පහසු කරගෙන පහසු කායික ඉරියව්වකට මාරු වෙමු. දැන් ඉඳගෙන ඉන්න ආසනේ පවා හොඳට සකස් කරගමු. මේ සඳහා අපි මේ විනාඩියක් ගත කරාට වැරද්දක් නැහැ. මොකද අපි මේ කාර්යය සඳහා හෝරා දෙකක විතර කාලයක් අපි ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව හුඟක් වැදගත් වෙනවා. වම් කකුල දකුණු කකුල වඩා පහසු ඉරියව්වක තියාගන්න. අපි ඒකට කියන්නේ පල්ලංක කියලා. ඒ වගේම ඉනෙන් උඩ කොටස බඩ පපුව බෙල්ල හිස හිර වෙලා තද වෙලා නැතුව සැහැල්ලුවෙන් පහසුවෙන් තියාගමු. ඒ වගේම ඍජුව තියාගමු. උජුං කායං. මේ විදිහට වම් අතත් දකුණු අතත් Tamanට වඩාත් පහසු ඉරියව්වක තියාගමු. හැබැයි මේ ඉරියව්ව ගැන කොයි වෙලාවකවත් අපි නිත්‍ය සංඥාවක් ඇති කරගන්නේ සමහර විට ඒ සතර මහා භූතවල ස්වභාවය තමයි ඒවා වෙනස් වෙනවා. ඒක නිසා අපි ඉරියව්වත් ටික වෙලාවක් යනකොට සමහර විට අපහසු වෙයි, සමහර විට වෙනස් වෙලා තියෙයි. ඉතින් නැවත කරන්නේ විනාඩියකින් ඉරියව්ව පහසු කර ගැනීමයි. ඊළඟට මනස. මනසේ උපකාරය නැතුව අපිට භාවනාවක් කරන්න බෑ. භාවනාවක් නෙවෙයි වෙන කිසිම දෙයක් කරන්න බෑ. මනසේ පූර්ණ සහයෝගය අවශ්‍යයි. එතෙන්දී ඊට වැදගත් වෙනවා මානසික ඒකාග්‍රතාවය. අපි ඔකට පාලියෙන් කියන්නේ චිත්ත ඒකග්ගතා කියලා. චිත්ත ඒකග්ගතා. තනි වචනයක් හැටියට චිත්ත ඒකග්ගතා කියලා කියනවා. මේ ඒකග්ගතාව කියන්නේ එක දෙයකට එක අරමුණකට
යොමු කරගත හැකි වීම. ඒක බොහෝම වැදගත් වෙනවා. එතකොට මේ හෝරා දෙක අපි මේ අරමුණට මේ කාර්යයට තමයි පූර්ණ අවධානය. හිත එකඟ කරගන්නවා කියලා සමහර වෙලාවට අපි යෝගට කියනවා. ඉතින් අපිට පුළුවන් ඒ විදිහට හිත එකඟ කරගන්න මේ කාර්යය සඳහා. ඉතින් ඒ විදිහට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගමු. ඒ වගේම හිත විසිරීමට හේතු වෙන කරුණු කාරණා ගැනත් අපි යම් අදහසකට එනවා අපි. හිත විසිරීමට හේතු වෙන කරුණු තමයි අපිට තියෙන වැඩ රාජකාරී යුතුයකම් වගකීම්. ඕවා තමයි. ඊළඟට ඔය අතර තියෙනවා මේ කැමැත්ත අකමැත්ත කියන කාරණේ මතත් හිත විසිරෙනවා. අපි යම් දෙයකට අකමැත්ත කියන එක මේ වෙලාවේ වැඩ කරනවා නම් මනසේ ඒකත් අකමැති අරමුණට නිතර හිත යොමු වෙන්න ඒක හේතුවක් වෙනවා. ඊළඟට කැමැත්ත විශේෂ කැමැත්තක් වැඩ කරනවා නම් හිතේ මේ වෙලාවේ ඒකටත් නිතර හිත යොමු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කැමැත්ත අකමැත්ත කියන වගේ දෙයක් විශේෂයෙන් හිතේ මේ වෙලාවේ බලපවත්වනවද කියලා බලන්න වෙනවා. ඒ වගේ සුළු සරල සාධක තියෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් වලින් අපි ඒවා පාලනය කරගන්න පුළුවන්. එහෙම දේවල් ආපුවම ඇත්තටම යටපත් කිරීම සුදුසු නෑ. යටපත් කිරීම සුදුසු නෑ. දැන් අපිට හුඟක් මේ භාවනාවේදී පුරුදු කරලා තියෙන්නෙම යට ඔබලා තියන්න. අමතක කරන්න ආදී වශයෙන් වෙනත් දෙයකට හිත යොමු කරලා මේක අමතක කරලා තියන්නේ යට ඔබලා තියන්න. ඒක ඇත්තටම බෞද්ධ භාවනා ක්‍රමයෙන් නෙමෙයි. මේ තලල ඔබලා තියෙන. ඒකට මුහුණ දීමක් බුදුහාමුදුරුවෝ උගන්වන්නේ. ඒ මුහුණ දීමේදී නිකම්ම නෙමෙයි. අර හතුරෙකුට මුහුණ දෙන්නේ නැහනේ නිකම්ම ආයුධ සන්නද්ධ භාවයක්වත් මොකක්වත් නැතුව ඔහෙ නිකන් ගිහිල්ලා හතුර ඉස්සරහට යන්නේ. ඒකට යම්කිසි ආකාරයක සන්නද්ධ භාවයක් ඇතුව තමයි යන්නේ. ගියොත් තමයි සතුරා මෙල්ල කරන්න පුළුවන්කම තියෙන්නේ. මේක නිකන් හරියට අර අපි යමක් රස්නේ යමක් අල්ලලා අපි හිතමු සරල උදාහරණයක්. අපිට මේ ලිපේ තියෙන භාජනේ බිමින් තියන්න ඕන දැන් ඒක. ඉතින් ඕක බිමින් තියන්න ඕන බවත් ඇත්ත. ඒක අතින් අල්ලලා තමයි කරන්නේ. ඉතින් නිකම්ම අතින් ඇල්ලුවොත් එහෙම අනිවාර්යෙන් පිච්චෙනවා. ඉතින් එතන අපි සන්නද්ධ වීමක් වෙනවා. අපි ඒකට සුදුසු දෙයක් රෙදි කෑල්ලක් හෝ මොකක් හරි එකක් අතට අරගෙන ඒකෙන් අල්ලලා තමයි අපි ඒක බිමින් තියන්නේ. ඒකයි ස්වභාවය. ඒ වගේ මෙතෙන්දී අපේ හිතට එන යම් චිත්තාවේගයක් එක්ක අපි ගනුදෙනුවක් කරනවා. ඒක නිකන් රස්නේ දෙ බිමින් තියන්න වගේ කියලා නිකන් නිදර්ශනයක් හැටියට කියමු. එතකොට ඒකට නිකම්ම යොමු වෙන්නේ නැහැ. ප්‍රධානම කුසලතාවය තමයි සතිය. හොඳ අවදිමත් භාවයකින් තමයි අපි ඒකට යොමු වෙන්නේ. දැන් මම මතක් කරේ කැමැත්තක් හෝ අකමැත්තක් හිතේ තියනවා කියලා හිතන්න. උප්පජ්ජති මනාපං උප්පජ්ජති යමනාපං කියන ඒවා බුදුහාමුදුරුවෝ බුද්ධ දේශනාවෙදීම ධර්මතා හැටියට උගන්වලා තියෙනවා. දැන් මනාපයක් ඇතිවීම වැරද්දක් නෙමෙයි. අමනාපයක් ඇතිවීමත් වැරද්දක් නෙමෙයි. අපි ඔයාට වැරදි කියලානේ උගන්වලා තියෙන්නේ. බුද්ධ දේශනාවේ තියෙන්නේ ධර්මතා කියලා. එතකොට එහෙම එකක් අපේ හිතේ වැඩ කරනවා නම් නිතරම අර මනාපේ අමනාපේ පැත්තට හිත යොමු වෙනවා. එතකොට දැන් ඒකට මොකද කරන්නේ? ඒකට අපි මුහුණ දෙන්න ඕන. ඒක අමතක කරන්න, යට කරන්න, තලල ඔබලා තියන්න නෙමෙයි. මුහුණ දෙන්න ඕන. එතකොට මනාපේ නම් මනාපය ඉස්සරහට ගන්න ඕන. ඇයි මම මේකට මනාප? මොකද මනාප කියලා හොඳ සිහියෙන් විමසුම් නුවණින් යුක්තව සති සම්පජඤ්ඤ දෙකෙන් යුක්තව මනාපය දිහා බලන්න.
එහෙම නැත්නම් මනාපයට සිහිනුවන උපද්ද ගන්න. උපද්දගෙන මේ හේතුව නිසා මේ හිතේ මනාපය කියලා ඊට පස්සේ මේකට මනාප වෙන්න තරම් දෙයක් මේකේ තියෙනවද ලොකුවට කියලා. ඒක ටිකක් නුවණින් විමසා බැලුවොත් ඒක යම්කිසි කාර්යයක් නම් ඒක පස්සට උනත් දාන්න පුළුවන්. ඕන නම් අතහැරලම දාන්න පුළුවන්. ඕකේ ඔච්චර ලොකු දෙයක් නෑනේ කියලා හොඳට නුවණින් විමසුවොත් ওই පියවර දෙකෙන් එකකට යන්න පුළුවන්. ඒක මේක පස්සට දාන්න පුළුවන්. එහෙම නැත්නම් අතහැරලම දාන්න පුළුවන්. මනාපය. අමනාපයත් ඔහොමයි. අමනාපයක් හිතේ තියෙනකොට ඕකත් නිතර නිතර ඉස්මතු වෙනවා. ඕකට අපි කියන්නේ මානසිකාර වෙනවා කියලා ඇත්තටම. නිතර ඉස්මතු වෙනවා. එතකොට ඒකත් මේ තලලා ඔබලා තියන්නේ නෙමෙයි, යටපත් කරලා තියන්නේ නෙමෙයි. ඒක ගන්න ඕන. ඒක ගන්න ඕන. ඒක අරන් ඒක ඉවර කරනවා අපි. ඉවර කරන්න ඕරුවන් අපිට. නැත්තම් අපි අර අපේ ලංකාවේ උසාවිය වගේ හැමදාම නඩු කල් දමදමා ඉන්නවා. නඩු ඉවර වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ක්‍රමේ නඩු කල් දාන එක නෙවෙයි. විදර්ශනාව කියන්නේම නඩු අහන එකමයි. ඒ ඕනම නඩුවක් ගන්නවා. ආයෙත් කල් දාන්නේ නැහැ. තලලා ඔබලා යටපත් කරලා තියෙන එක තමයි කල් දාන. එක ගත්තා. ඒකට ඔය අමුතු එකක් නැහැ. විදර්ශනා නඩු ඇහිල්ලේ තියෙන්නේ සිහියයි සති සම්පජඤ්ඤ දෙක. සිහිය පිහිටවන හොඳට ඊමසොම් නුවණ යොදලා බලන්න. බලපුවම තේරෙනවා මේකේ මහ ලොකු ඇත්තට මේකේ නඩුවක් නැහැ. මේක නඩුවක්සේ පෙනුනට මෙතන කරන්න ලොකු දෙයක් තියෙනවා කියලා වගේ පෙනුනට අපි සිහිනුවන යොදලා බැලුවොත් මෙතන ලොකුවට මනාප වෙන්න දෙයක් නැහැ. මහ ලොකුවට මෙතන අමනාප වෙන්න දෙයක් නැහැ. මේක එක්තරා දෙයක් විතරයි. හරිම සැහැල්ලු වෙනවා. අන්තිමට නිකන් නඩු අහක යනවා කියලා එකක් කියන්නේ අපේ ඔය නඩු ශේස්ත්‍රේ. මෙතන නඩු කටයුත්තක් නඩු නිමිත්තක් නෑ කියලා පැත්තකට දානවා. කවුද මෙහෙම එකක් ගෙනාවේ? නඩුවක් හැටියට ගෙනියන්න දෙයක් මේකේ නෑ. මේක බොහොම සරල සංසිද්ධියක් නේ. මේක බොරුවක් නේ කියලා. එතෙන්ට එනවා. විදර්ශනාවට ගියාම සියලු ඔය කාමයේ විසින් අකුසලයේ විසින් කැමැත්ත විසින් අකමැත්ත විසින් පටලවාගෙන එනු ලබන සියලු නඩු විදර්ශනාවේදී නිෂ්ප්‍රභ වෙනවා. එතන නඩු කටයුත්තක් නැහැ. නිකන් බොරුවක්. නිකන් සිද්ධියක් ලොකු කරගෙන. ඒකයි තියෙන්නේ. ඉතින් මනස ඔය වගේ නිකන් බොරු නඩු පටලවාගෙන ඉන්නේ අපේ මනස. ඒකයි තියෙන්නේ. ඒව ලොකු කරගෙන. ඒව බර කරගෙන. එහෙම තියෙන්නේ. අපි හොඳට මනසට යොමු වෙලා බැලුවොත් ඔය ස්වභාවය පේන්න තියෙනවා. එතකොට දැන් භාවනාවේ මූලිකම දේ ඇතුළතට යොමු වීම. කයට සහ මනසට. ඇතුළ කියන්නේ ඔච්චරයි. කය සහ මනස. ඉතින් කායේ කායානුපස්සී විහෙරති කිව්වම අපිට ශරීරයට පූර්ණ අවධානය යොමු කරයින් පස්සේ අපිට පේනවා මේකෙත් මහා ලොකු දෙයක් නැහැ. ලොකු නඩුවක් මෙතන නෑ ඇත්තට. නැත්නම් අපේ ශරීරයේ නැමැති නඩුව මේ රූප ධර්ම නඩුව මහ විශාල කරගෙනනේ තියෙන්නේ. ඇද යනවා. නමුත් කය පිළිබඳ විදර්ශනාවට ආවයින් පස්සේ අපිට තේරෙනවා එහෙම ලොකුවට මේක ගෙනියන්න දෙයක් නෑ. බොහොම සරල සංසිද්ධියක් මෙතන තියෙන්නේ. අපි ඒක මනසින් සංකීර්ණ කරගෙන හැඟීම් බර වෙනවා කියලා අපි කියන්නේ. ඉමෝෂනල් වෙනවා. කය පිළිබඳ හැඟීම් බර වෙනවා. කය පිළිබඳ ඉමෝෂනල් වෙනවා. එතකොට නම් නඩුව විශාලයි. ඉතින් මේ පිළිබඳ වැඩ ගොඩයි. අපේක්ෂා බලාපොරොත්තු ගොඩයි. බය තැති ගැනීම ගොඩයි. දුක්ඛ දෝමනස්ස ගොඩයි. නමුත් කායානුපස්සනාව අපි ඒ කොටස පහු කරලා තියෙන්නේ පටිකූල වශයෙන් ධාතු වශයෙන් සීවතික කාය උපසංහරණ වශයෙන් අපි මේක බලලා තියෙන්නේ. ඕනනම් කේසා ලෝමා නඛා දන්තා විදියට ඇස කන නාසය දිව කය විදියට චක්කුසෝත ගාන ජීවහා කාය විදියට
කොහොම බලන්න පුළුවන්. එහෙම නැත්නම් පඨවි ආපෝ ආයෝ තේජෝ විදියට ඔය විදියට බලපුවාම ඇත්තට මේක ලොකු දෙයක් නෑ. තාම ස්වභාවික දෙයක්. අපි පොඩ්ඩක් මේක හසුරවාගෙන යනවා. ඇඳුමක් අඳලා තියෙනවා. මේකට ශරීරයට ඉතින් අවැසි සුලං මැසි මදුරු ආදීන් වෙන උවදුරු වලක්ව ගන්න. ඊළඟට ආහාර පාන ටිකක් ලබා දෙනවා. මේක පවත්ව ගන්න ඕන නිසා. ලෙඩක් හැදුනොත් බේතක් හේතක් දෙනවා. ස්වභාවිකව ඇති වෙන එක්තරා දුෂ්කරතාවයක් මේකේ තියෙනවා. ඒක වළක්වන්න ඉරියව් පවත්වනවා. හිටගෙන ඉඳලාම ඉන්න බෑ, වාඩි වෙලාම ඉන්නත් බෑ, වැතිරිලාම ඉන්නත් බෑ. එහාට මෙහාට යමින් ඉන්නත් බෑ. ඉතින් ඔය ඉරියව් හතර මාරු කර කර තියාගන්න. මාරු කරේ නැත්තම් මේක පවත්වන්න බෑ. එහෙම. ඊළඟට වෙහෙස අඩු කරගන්න ටිකක් නිදා ගන්න. නිදිනවා කියන්නේ කයට දෙන ඒක මනසටත් සම්බන්ධතාවයක් තියෙනවා. කයට විශ්‍රාමයක් දෙනවා. පැය 4ක 5ක විතර. ඊට පස්සේ ආයෙමත් ආහාරවල අරගෙන ආයෙමත් හොදලා කියලා මූණකට සෝදවල වතුර නාවල නිකන් පොඩි දරුවෙක් පවත්වාගෙන යනවා වගේ. මේ හරි සරල සිද්ධියක්. මම නම් මේක දකින්නේ මේ මහා බුද්ධිමත් මවක් පොඩි දරුවෙක් මේක කරගෙන යනවා වගේ. බලන්න මේ මවක් මොකද කරන්නේ කියලා. පොඩි දරුවෙක් එක්ක වැඩ කරනවා වගේ. තමන්ගේ ශරීරයේ එක්ක කටයුතු කරනවා කියලා කියන්නේ. කැම ටිකක් ඕනොත් කැම ටිකක් දෙනවා, වතුර ටික නාවනවා. ලෙඩ වුණොත් බේතක් හේතක් දෙනවා. මල මුත්‍රා බහ කරලා ඒක හොදවලා තියෙනවා. බුද්ධි කරවලා තියෙන ওই ටික කරලා තියෙන එච්චරයි. ඔය ශරීරයට ඔයිට වෙදිය දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ ඔක. කායानुපස්සනාව වඩපු කෙනෙකුට, කය පිළිබඳ විදර්ශනාව වඩපු කෙනෙකුට මේ රූප නඩුව, කය පිළිබඳ නඩුව ඉවරයි. ඉතින් මේක ආයෙ අපීල් කරන්න දෙයක්, මේකේ අභියාචනා කරන්න දෙයක් නෑ. මේකේ ඇත්තටම නඩු නිමිත්තක් නැත. නෑ. මේකේ මහ ලොකු දෙයක් තියෙන්නේ අසුතවා පුතුජන මට්ටමේ. මේක මහ ලොකු දෙයක් තියෙනවා කියලා. ඇත්තටම දෙයක් නෑ මේකේ. සබාධමෙන් නිර්මාණය වෙච්ච යම් කිසි දෙයක්, මෙවලමක් වගේ දෙයක්. ඉතින් මනසට ගිහිල්ලා බැලුවත් ඒත් ওই විදිහම තමයි අපි මනසේ විවිධ සංකල්ප හදාගෙන ඔන්න නඩු නිමිති. ඔන්න ඉතින් දැන් වැඩ ගොඩයි. නමුත් ස්වභාවිකව බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මෙතන තියෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ස්වභාවික සංසිද්ධි පහක් පෙන්වනවා. ඉතින් වේදනා විඳින ස්වභාවය මේකේ තියෙනවා අපේ මනසේ. ඉතින් ඒක සරලව තියෙන්න ඇරියනම් ඉවරයි. ඒක වේදනාව අල්ලගෙන සංස්කාර කරොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් හුදු වේදනානුපස්සනාවට ඇවිල්ලා වේදියමානෝ වේදියාමීති පජානාති ඔච්චරයි. මේ සරල සංසිද්ධියක් හැටියට මේ විඳිනකොට විඳින බව දැනගත්තා නම් ඉවරයි. එතනින් ඉවරයි මේක ඇත්තට. ඊළඟට සංඥා හඳුනා ගැනීමේ හැකියාව මනසේ තියෙනවා. ඉතින් ඒක සබාධමෙන් ලැබිච්ච දෙයක්. වැරද්දක්වත් අඩුපාඩුවක්වත් කර්මයට ලැබිච්ච දෙයක්වත් එහෙම මොකක්වත් නෙවෙයි. මේ පූර්ව කර්මයෙන් හම්බ වුණා කියලාම නේ කියන්න පුරුදු වෙලා තියෙන්නේ. නෑ මේක ස්වභාවික සංසිද්ධියක්. ඉතින් ඇහැට කනට නාසයට දිවට කයට මනසට යමක් කිට්ටු වුණා නම් ඒක සංජානනය වෙනවා. ඒත් පටිච්ච සමුප්පන්න විදිහට එච්චරයි. ඒකට අවදි වෙලා හිටියේ නම් එච්චරයි. ඕ මට පේනවා, මට ඇහෙනවා. මට කියලා කියන්නෙත් නැතුව පේනවා, ඇහෙනවා, දැනෙනවා, වැටහෙනවා එච්චරයි. ඔය තමයි සංජානන ක්‍රියාවලිය. ඉතින් ඕක අපි තුල තියෙනවා. ඔය සංජානනය වුණාම යමක් ඕක ලොකුවට ගන්න නැතුව, ඕක සංස්කාරයක් බවට පත් කරගන්න නැතුව හිටියනම් ඉවරයි. අර වේදනාව සංස්කාරයක් කරගන්නේ. මුදු විඳීමක් මෙතන තියෙනවා. සුඛ වශයෙන් හරි දුක්ඛ වශයෙන් හරි අදුක්ඛම සුඛ වශයෙන්. ඒ වගේමයි සංජානනයත් ඉතින් හය ආකාරයකින්ම සිද්ධ වෙනවා. රූප සංජානනය වෙනවා. ඒකට කියන්නේ රූප සංඥා කියලා. ශබ්ද සංජානනය වෙනවා. ශබ්ද සංඥා. ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඉතින් ඔහොම වෙන්නේ නැරලා නිකන් ඉන්නවා එච්චරයි.
ඕක අල්ලගෙන සංස්කාර කරන්නේ. වේදනා සංඥා චේතනා ඒත් එහෙම අපිට නොඑක් සිතුවිලි ඇති වෙනවා. ඉතින් මොකද ඇති වුණා? සරාගං චිත්තං ඊතරාගං චිත්තං සදෝසං චිත්තං ඊතමෝහං චිත්තං සමෝහං චිත්තං සදෝසං චිත්තං වීතදෝසං චිත්තං සමෝහං චිත්තං වීතමෝහං චිත්තං සංකිත්තං චිත්තං විකිත්තං චිත්තං කුසල් වඩාගෙන යද්දී මහග්ගතං චිත්තං අමහග්ගතං චිත්තං සෞත්තරං චිත්තං අනුත්තරං චිත්තං සමාහිතං චිත්තං අසමාහිතං චිත්තං විමුක්තං චිත්තං අවිමුක්තං චිත්තං. ඉතින් චිත්තං චිත්තන්ති පජානාති එච්චර තමයි. ඕකේ ආයි ලොකු දෙයක් නෑ, මොකක්වත්ම නෑ. කුසල් සිතයි අකුසල් සිතයි දෙකම අන්තිමට හුදු සිතක් විතරක් හැටියට ගතලා අතහැරියනම් ඉවරයි. අපි අකුසල් සිත ලොකු කරගත්තා නම් නැත්තම් අකුසල් සිත පහත් කෙරුවා නම් කුසල් සිත උසස් කෙරුවා නම් ඉතින් ඒක තමයි සංස්කාරය. චිත්තානුපස්සනාවේදී බුදුහාමුදුරුවෝ දෙකටම කිසිම විශේෂත්වයක් දෙන්නේ නැහැ. දෙකම අතහැරලා දාන එකයි තියෙන්නේ. මහග්ගත හිතටයි අමහග්ගත හිතටයි දෙකටම දෙන්නේ සමානත්වයක්. අපිට ඕක එහෙම සමානත්වයක් දීලා අතහරින්න බෑ. අපි එකක් ලොකු කරගන්නවා, අනිත් එක පොඩි කරගන්නවා. එකක් ඇති වුණාම උඩ පයින්නවා, අනිත් එක ඇති වුණාම පසුතැවෙනවා. කුසල් සිත පහළ වුණාම ඉතින් උද්දාම වෙනවා, උඩ පයින්නවා. අකුසල් සිත පහළ වුණාම ඒක පසුතැවෙනවා, දුක් වෙනවා. ඒ කියන්නේ දෙකෙන්ම කරන්නේ සංස්කාර හදන එක. සංස්කාර කරන්නේ නැතුව චිත්තං චිත්තන්ති පජානාති. ඒක සිහිනුවනට දාලා තියෙනවා. එච්චරයි. සිහිනුවන උපද්දනවා. ඒ විදිහට. ඉතින් විඳීම වේදනා වුණත්, සංඥා හඳුනා ගැනීම වුණත්, චේතනා සිතුවිලි වුණත්, පස්ස ස්වභාවික සංසිද්ධියක්. තින්නම් සංගති වුණොත් පස්ස වෙනවා. ඒ කියන්නේ අරමුණු හිත් වදිනවා කියන එක. ඕක තමයි ඉස්සර වෙලාම වෙන දේ. ඉතින් හිතට යමක් වැදුනා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස වශයෙන් පස්ස අරමුණු හිත් වැදීම. ඉතින් ස්වභාවික සංසිද්ධිය. ඕක පස්ස වුණා කියලා කිසිම ආකාරයකින් අපි සංස්කාරයක් කරන්නේ නැහැ. නොකර ඉන්නවා එච්චරයි. ඊළඟට මානසිකාර. ඒකත් ඉතින් අපිට සෝබාදහමෙන් ලැබිච්ච දෙයක්. මතක් වෙනවා කියලා අපි සරල සිංහලෙන් කියන්නේ. මතක් වෙනවා. මතක් වෙනවා. මතක් වුණා එච්චරයි. මතක් වුණා කියලා ඕකෙන් අපි සංස්කාර හදන්නේ. ඔන්න ඔය මට්ටමට බුදුහාමුදුරුවෝ කිව්වා දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. මෙතන සිද්ධි ටිකක් තිබුණාට මෙතන නෑ නඩු නිමිත්තක් නෑ. ඔය නඩුව කියලා මං කියන්නේ සංස්කාර කරනවා. අකුසල සංස්කාර කිරිල්ලට. කරන්නේම අවිද්‍යාව පත්‍ය අවිද්‍යාව තියෙන නිසා. මොකක්ද අවිද්‍යාව? අපි හිතනෝ දැක්කම මහ ලොකු දෙයක් මෙතන තියෙනවා කියලා. දැක්කම ඒක ලොකු කරගන්න. මම හොද්ද දෙයක් දැක්ක කියලා. ඒ කියන්නේම ලොකු කරගත්තා කියන එක. සංස්කාරයක් අවිද්‍යාවෙන් තමයි මම හොද්ද දෙයක් දැක්කා කියලා අර හොද්ද කියලා දැම්මනම් ඒ අවිද්‍යාව. මම මහා නරක දෙයක් දැක්කා. කැත දෙයක් දැක්කා. අසික්කිත දෙයක්, අශෝභන දෙයක් දැක්කා. ඒ දාන්නෙම අවිද්‍යාවයි. මං හොද්ද එකක් ඇහුවා. මම මහා නරක දෙයක් ඇහුණා. මම හොද්ද දෙයක් වින්දා. මම නරක දෙයක් වින්දා. ඒ දාන්නෙම අවිද්‍යාව නිසා. ඉතින් දාපු ගමන්ම ලොකු නඩු බයිල් එකක් වැටෙනවා එතන. එතන ඉඳලා තියෙනවා නඩුවක් ඉස්සරහට. ඉතින් අවිද්‍යා නීතිඥයා එතන ඉඳලා නීති උපදෙස් දීගෙන යනවා මේ නඩුව අහන. එතන ඉඳලා දුක් විඳින්නේ බවට පත් වෙනවා. ඇලෙනවා, ගැටෙනවා. නේ? ඒකයි. ඔය විදිහටයි යන්නේ ඕක. හැබැයි අපි ඔය ප්‍රශ්නේ දැක්කොත් දැකීමක්. මේ භාවනා මේ දැන් භාවනාවේ නිරත වෙලා ඉන්නේ. මේ වෙලාවේ ඔබට යමක් ඇහෙයි. ඒක කමන්නේ.
භාවනා කරන වෙලාවෙ මොකෝ කන් බීරි වෙලා නැහැනේ කන් ඇහෙනවනේ අපිට. ඉතින් ඇහෙන දෙයට අවදි වෙන්නේ ඉච්චරයි. ඇහුණා ඔව්. කනක් තියෙන නිසා, ශබ්ද තියෙන නිසා ඇහෙනවා. මොකද්ද වෙන්නේ? පස්ස. සෝත සම්පස්ස. ඉතින් ඇහුණා මොකෝ? ඇහිම අල්ලගෙන සංස්කාර කරන්න ඕනේ. ඒක ලොකු නඩුවක් බවට හදාගන්න ඕනේ. ඕකට අපේ විනය කියන්නේ අධිකරණ කියලා. අධිකරණ. බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු වචනේ අධිකරණය කියන එක. ඒ කියන්නේ අර කරණය කිව්වේ ස්වභාවික සංසිද්ධිය කියන එකයි. ඒක අපි පටලවා ගන්නවා. අවිද්‍යාවෙන් පටලවා ගැනීමට කියන්නේ අධිකරණය කියලා. අධිකරණය. අපේ ධර්මයේ අධිකරණ කරන්නේ. ඔකට අපි සංස්කාර කියන වචනේත් පාවිච්චි කරනවා. අවිද්‍යාපච්චය. එහෙම. ඉතින් ඔය ගානින් අපිට අවසන් කරන්න පුළුවන් නම් අපේ මනස සංසුන්. හැබැයි අපි පලා ගිහිල්ලා නැහැ ඒකෙන්. තලාව බල කියන්නේ ඇහෙන එක. ඇහෙන එක. පේන එක. මේ වෙලාවෙත් ඔබට පේනවා. ඇස් පියාගෙන නැහෙන්. ඇස් අරගෙන ඉන්නවනම් පේනවා. ගඳක් සුවඳක් ගන්ධයක් හමාගෙන ගියොත් ඒක දැනේ මේ වෙලාවේ. රසයක් දැනෙන එකක් නැහැ. ඉතින් කටේ මුකුත් දාගෙන නැති නිසා. එහෙමත් දාගෙන තියෙනවා නම් මොන හරි ඒක දැනේ. ස්පර්ශය දැනෙනවා. නේ? මානසිකාරයේ විසින් යම් දේවල් ඉස්මතු කරලා දෙන්න. ඉතින් ඔය ටික හරිම ස්වභාවික සංසිද්ධියක්. දැන් අපි කරගෙන යන්නේ මේ වෙනකොට ආයතන භාවනාව. ඔබට මතකයි අපි ආයතන කොටසේ ඉන්නේ අපේ භාවනාව. ඉතින් ඔය ආයතන නතර කරන්න ඕනේ නැහැ. අපි හිතන්නේ මේවා නතර කරන්න ඕන. ඒවා වෙන්න දෙන්න බෑ. මේවා මෙහෙම දේවල් පේන්න බෑ. මේවා තමයි පේන්න ඕන. අන්න අවිද්‍යාවෙන් කරන වැඩ. මේවා පේන්න ඕන, මේවා පේන්න බෑ. ඒ වෙන්නෙම අවිද්‍යාව. ඒ කියන්නේ ආයතන ක්‍රියාකාරීත්වය ස්වභාවික සංසිද්ධියක් හැටියට ගන්න බෑ තාම. මේවා පේන්න ඕන, මේවා පේන්න බෑ. ඊට පස්සේ ඇහෙන එකටත් ඕක දානවා. ඇහෙන එක සෝතායතනේනේ. පේන එක චක්ඛායතනේනේ. ඉතින් ආයතනය අල්ලගෙන ඔන්න අවිද්‍යාපච්චය සංඛාර. ඔන්න අවිද්‍යාවෙන් සංඛාරය. මේවා පේන්න ඕන, මේවා පේන්න බෑ. මේවා ඇහෙන්න ඕන, මේවා ඇහෙන්න බෑ. මේ ගන්ධයන් තමයි දැනෙන්න ඕන, මේ ගන්ධ දැනෙන්න බෑ. එක ගන්ධයකට දුර්ගන්ධය කියලා. ඒ දුර්ගන්ධය කියන්නේම අපේ මනසින් දාන සංස්කාරයක්. ලේබල් එකක්. දාලා අපිම ලේබලේ අලවලා අපි මොකද කරන්නේ? අපි මේකත් එක්ක ගැටෙනවා. මේ ගන්ධේ බෑ. එහෙම එකක් එන්න බෑ. එහෙම එකක් දැනෙන්න බෑ. දුර්ගන්ධ බෑ. සුගන්ධ කියලා ලේබල් අලවලා සුගන්ධ ව්‍යාපාරත් පටන් අරගෙන සුගන්ධ වේලවුන් අරෝමේව. ඉතින් ඒව තමයි තියෙන්න ඕන. සුගන්ධ තමයි තියෙන්න ඕන. දුර්ගන්ධ බෑ. නෑ මේ ගන්ධ කියන එක ගානායතනය හරි ස්වභාවික සංසිද්ධියක්. ස්වභාවික සංසිද්ධිය. මෙහි නාය කියලා එකක් තියෙනවා. විවිධ ගන්ධයන් වායෝ ධාතු හරහා මාගෙන යනවා. ඉතින් ඒක දැනෙනවා. පස්ස වෙනවා. නේ? ගාන සම්පස්ස වෙනවා. පස්සේ නතර වෙන එකක් නෑ. ගාන සම්පස්සජා වේදනා. විඳීමකුත් වෙයි සමහර වෙලාවට. ඒකනේ විඳීමටත් අවදි වෙන්න පුරුදු වෙන්නේ අපි. ඊට පස්සේ වින්දම මොනවාරි හිතෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒකටත් අවදි වෙන්න කියන්නේ ඒකයි. චිත්තානුපස්සනාවක් දක්වා මේක ගෙනිච්ච එක. අන්තිමට ධම්මානුපස්සනාවට ආපුවම පේනවා මේ ආයතන ක්‍රියාකාරීත්වයේ හුදු ස්වභාවික සංසිද්ධියක්. ඇයි යෝගට සංස්කාර හදන්නේ?
ඇයි ඕකට උඩ පනින්නේ? ඇයි ඕකට පොළවේ පස් ගන්නේ? මෙහිම එකක් දැක්කා මේක නොදකිය යුතුයි. නොදකින් කියන්නේ මෙහිම ඒවා ඇහෙනවා නේ. සමහරව හරියට පසුතැවෙනවා. අනේ මේ වගේ දේවල් අහන්න මම හිටියයි. මේ වගේ දේවල් දකින්න මම මොකද්ද කියනවා, මේ වගේ දේවල් දකින්න මම මහා පව්කාරයෙක් වුණා. මේ වගේ දේවල් ඇහෙන්න මම කරලා තියෙන පව මොකද්ද? අනිත් පැත්තට මොකක් හරි දැකලා උඩ පයින් අනේ මං වගේ පින්වන්තයෙක් මේවා දකින්න මේ වගේ දේවල් අහන්න මම මොන තරම් පිනක්. ඒ කියන්නේම සංස්කාරයක් හැදුවා කියන එක. මේක හුදු ආයතන ක්‍රියාකාරීත්වයක් විතරයි. ආයතන ක්‍රියාකාරීත්වයක් විතරයි. එතනින් එහාට මේක දැක්කා මම මහා පින්වන්තයෙක් කියලා හිතුවද සංස්කාරයක් තමයි. මේක දැක්කා මේක දකින්න මම මොන තරම් පවක් කරලා තියනවද මේ වගේ දෙයක් දකින්නගේ. ඉතින් සංස්කාරයක් කෙරුවා. ඊට පස්සේ අර සංස්කාරයේ තමන්ම කරපු සංස්කාරයේ තමන් උපාදාන කරගන්න එතන ඉඳලා. ඔය ඒකයි බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒ අපිමයි ඕක හදන්නේ. ඒකයි තියෙන්නේ. ඉතින් එහෙනම් ආයතන ක්‍රියාකාරීත්වයක් විතරයි මෙතන තියෙන්නේ. එහෙම එකක් තියෙනවා. ඒක නැත්තේ නැහැ. චක්කු තියෙනවා නේ. චක්කු තියෙන, ඇහැ තියෙනවානේ, සෝත කන තියෙනවානේ. නාසය තියෙනවානේ, දිව තියෙනවානේ, කය තියෙනවානේ. මනසිකාරය තියෙනවානේ. ඉතින් ඔයාට අදාළ අරමුණුත් හමු වෙනවානේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම හමු වුණාම අර සංඥාව විඥාන බවට හැරෙනවානේ නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඊට ඔය තුන එකට තිබුණොත් තින්නම් සංගති පස්ස වෙනවනේ. පස්සපච්චය වේදනා වෙනවනේ. වේදනාවත් එක්ක හඳුනා ගැනීමත් වෙනවනේ. යං වේදේති තං සංජානාති. හඳුනාගත්තම හිතනවනේ. විතක්කේ කිව්වේ ඒකනේ. චේතනා. ඉතින් ওই ටික හරි ස්වභාවික සංසිද්ධි ටිකක් නේ. ඇයි යෝකට උඩ පනින්නේ? ඇයි යෝකට නඩු පයිල් කරන්නේ? ඇයි සංස්කාර කරගන්නේ? නොදකින්න ඕන එකක් දැක්කයි. කවදාවත් දැකේ නැති එකක් දකින්න ලැබුණා. කවුරුවත් දැක්කේ නැති එකක් මං දැක්කයි. එහෙම නැත්නම් මටමයි මේවා පේන්නේ, මටමයි මේවා ඇහෙන්නේ. මොන පවක් කරලාද මං? කවුරුවත් දැක්කේ නැති දෙයක් මං දැක්ක. මොනතරම් පිනක්, මොන පින්වන්තයෙක්ද මං? ඔය ඔක්කොම හදාගන්න, මනසින් හදාගන්න මනෝ සංකාර. කොහොම නඩු ටිකක් ඔස්සේ තමයි අපි යන්නේ. ඒ ඔය නඩු බුදුහාමුදුරුවෝ තමයි ඔය මෝඩ නඩු ටික අපිට පෙන්නලා දුන්නා. උන්වහන්සේ එක තැනකදී කිව්වා විසංකාරගතං චිත්තං කියලා. මම නම් ඔන්න නඩු අහන එක නතර කෙරුවා කියලා. රූප නඩු, ශබ්ද නඩු, ගන්ධ නඩු, රස නඩු, ස්පර්ශ නඩු, ඊළඟට ඔය මානසින් වටහා ගැනීම නඩු. නඩු හතර. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. දැකීම්, ඇසීම්, විඳීම්, වටහා ගැනීම හරහා දාගත්ත නඩු. ඕවා ඉන්නවා ඉතින්. උදේ හිටන් රැ වෙනකන් නේ. ඕක උතනින් ඉවර කරන්න අපිට පුළුවන්. එහෙනම් මේ දැනට අපි කරගෙන යන සතිපට්ඨාන භාවනා කොටසේ ඔබට මතක ඇති අපි ආයතන කොටසේ ඉන්නේ. ආයතන පබ්බේ. අපි මුල් ආයතන පිළිබඳ අද අපි කරන්නේ තුන්වෙනි භාවනා පුහුණුව. මුල් එකේදී මම ආයතන ගැන මොකුත් කමටහන කතා කරේ නෑ. ආයතනයක් කියන්නේ කොමක්ද කියන එක අපි තේරුම් ගත්තා. හරිම ස්වභාවික සංසිද්ධිය. චක්කුං රූපං චක්කු විඥානං චක්කු සම්පස්සං චක්කු සම්පස්සජා වේදනා. ඔය දක්වා. දැන් මේ දවස්වල අපි මේකට ගැලපෙන සූත්‍රයකුත් යෝජනා වෙලා කතා කරගෙන යනවා. ඒ තමයි චක්කය. චක්ක සූත්‍රයටත් අපි ගියා. ඉතින් එතකොට මේ අපේ ආයතන භාවනාවට ගැලපෙන
සූත්‍රයකුත් අපිට අපේ කල්යාණ මිත්‍රයෝ යෝජනා කරලා තියෙනවා. චක්කය. ඉතින් එතනත් යන්නේ මොනවද? ඔය 6 තමයි. චක්කු සෝත ගාන જીවහා කාය මන. ඒකෙත් ඔය 6ව 6ක් පෙන්නනවානේ. එක ආයතනයක ව්‍යාප්තිය 6කට ගෙනියලා තියෙන ඉතින් බුදුරජාණන් වහන්සේ. චක්කායතනෙ ගත්තොත් චක්කු රූප, චක්කු විඥාන, චක්කු සම්පස්ස, චක්කු සම්පස්සජා වේදනා, තණ්හා තරන්තේ. ඒකට තණ්හා කිව්ව ගමන්ම අපි ඔළුවෙන් හදාගන්න එක්තරා සංස්කාරයක් තියෙනවා. නමුත් චක්ක මට්ටමකට තණ්හා කියන්නේ අරමුණෙහි ඇලීම, ගැටීම සහ මුලාව කියන එක. ඕකත් ගැඹුරින් බැලුවොත් එක්තරා සංසිද්ධියක්. වේදනා පච්චය. බිඳීම ප්‍රත්‍ය කරගෙන ඇති වෙන වේදනා පච්චය තණ්හා. අරමුණේ ඇලෙන, ගැටෙන, මුලා වෙන ස්වභාවය. ඒකටත් අපිට අවදි වෙන්න කියන්නේ චක්කයේදී අවදි වෙන්න කියන්නේ. ඔය ටික අපි චක්ක සූත්‍රයේ කොටසයි කතා කරේ. ඔය 6 ගැන විතරයි කතා කරේ. ඉතින් එතනින් පස්සේ කරන යාට සංස්කාරය තමයි සූත්‍රය එතනින් පස්සේ පෙන්නන්නේ. ඒකට මම මේ භාවනාවේදී ඔබට අවධානය යොමු කරන්නේ අර න්‍යායික සූත්‍රයෙන් අපි ගන්න න්‍යායික කාරණේ භාවනාවේදී තමයි අපි ප්‍රායෝගික කරගන්නේ. ඉතින් අද දවස හොඳට මේ බලන්න මේ නඩු ඇහිල්ල තාම කරනවද කියලා. දිට්ඨ නඩු, සුත නඩු, මුත නඩු, ඉඤ්ඤාත නඩු. මේ නඩු පයිල් කර මේවා අහනවද කියලා හොඳට බලන්න. එහෙම වෙන්න පුළුවන්. තාමත් අපි අසේක උනේ නැත්තම්, අසේක මට්ටමට ආවේ නැත්තම් පොඩි නඩු තාම අහනවා. ඉතින් ඒක නිසා ඔන්න මනස තැම්පත් කරගන්න බෑ. කවුරු හරි මොකක් හරි කරනවා දැක්කද ඔන්න පටන් ගත්ත නඩු. පේනවද අරක කරන හැටි? අරමද කරන්නේ අර කියලා පටන් ගත්තා. නමුත් සිහිනුවන උපද්දගෙන තිබුණොත් එතන ඒ සිද්ධියත් ඇත්ත කොටිම අපි කියමු චක්කායතනේ වැඩ කරා ඇත්ත දැක්කා. ඉතින් අපිට අපේම ප්‍රඥාව පෙන්නලා දෙනවා. ඒක දැක්කට නිකන් උඩ පනින්න නැතුව ඉන්න, දඟලන්න නැතුව ඉන්න, සංස්කාර කරගන්න නැතුව ඉන්න, නිකන් නඩු පයිල් කරන්න නැතුව ඉන්න. ඒක එහෙම තමයි. එයා ඒක කරන්නේ එයාගේ ආසාවට නැත්නම් එයාගේ දැනුමට අනුව, එයාගේ නොදැනුවත්කම අනුව, එයාගේ තියෙන කලබලය නිසා එයා එහෙම කරන්නේ. ඉතින් ඕකට මම සංස්කාර කරගන්න ඕනද? අකුසල සංස්කාරයක් කරගන්න ඕනද? ඕනේ නැහැ. නමුත් මෙතන ආයතනේ වැඩ කරනවා. මම දැක්ක කියන්නේ මම දැක්ක යාවල් දේ කරනවා. නැත්නම් මොකක් හරි ඇහෙනවා, කියනවා ඇහෙනවා. කවුරු හරි කියන දෙයක් ඇහෙනවා. ඉතින් ඔන්න ඒක අල්ලගෙන නඩුව සංස්කාරේ පටන් ගන්න. පේනවද කිව්ව හැටි? කිව්වත් කමන්නේ එහෙම කියනවද ඒක? ඒ විදිහට කියනවද? කියලා නෑ. ඒක හුදු කියමනක්. ඉතින් මේ පුද්ගලයා සැරට කියනවා සමහර. බරට කියනවා සමහර. දෝෂාරෝපණ ස්වරූපයෙන් කියනවා සමහර. ආදරණීය විදියට කියනවා සමහර. රාගික විදියට කියනවා සමහර. එක විදිය කියමන් තියෙනවා. දැන් අපේ සිහිනුවණින් ඉන්න නිසා ඔය කොයි කියමන වුණත් ඕක නඩුවක් කරගන්නේ. ඕක අපි ඇතුළතින් සංස්කාරයක් කරගන්නේ ඔය කියමන. කියමනක්. සෝත ආයතනේ වැඩ කරා. කෙනෙක් යමක් කිව්ව ඇහුණා. චරයි. ඒක ඉතින් එයාගේ රුචිකත්වයේ, මනාපයේ, හැඟීම, ක්ලේශය, පුරුද්ද
මත පදනම් වෙලා තමයි යාගේ ප්‍රකාශනය යන්නේ. එච්චරයි. සමහරු නිකම් පුරුද්දට කියවන්නේ කොච්චරවත්. ඉතින් අපිට සමහරුන්ගේ කියමන් එකම දේ 7-8 සැරේ ඇහෙනවා. සමහර වෙලාවට බලන්නේ නැද්ද කියලා? එකම දේ 7-8 සැරේ කියනවා. අපි සමගයකට ජීවත් වෙන අය සමහර වෙලාවට එකම දේ කියලා තියෙනවා අනන්ත වාරයක්. ඉතින් ඕක එක සැරේ පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ විතර කියනකොට ඔන්න ඉතින් අපි ඇතුලේ සංස්කාරය කරගන්න පටන් ගන්නවා. නවදයක්ද මේක දැන් කී සැරයක් කිව්වද? ඕක මට දැන් අහලා ඇති වෙලා නෑ මේක හුදු ආයතන ක්‍රියාකාරීත්වයක් හැටියට දැක්කම අනිත් මිනිස්සයා කියවනවා මට ඇහෙනවා ඉතින්. ඉතින් හරි ස්වභාවික සංසිද්ධියක් නේ. එයා කියවනවා මට ඇහෙනවා. ඒකට මම එයාගේ කියවිල්ලට මම ඇතුලෙන් සංස්කාරය හදාගන්න ඕනේද? අපි නිකන් බුද්ධිමත්ව මේක සාකච්ඡා කරමු. මේ භාවනාවනේ අපි යන්නේ මේ ප්‍රායෝගිකව මේ ධහම ක්‍රියාත්මක කිරීම භාවනාවේ තියෙන. අපිට කියනවා දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා න්‍යායික කාරණයක් අපිට කියනවා. ඕක ගැඹුරු තියරි එකක්. බරපතල න්‍යායික කාරණයක්. ඕක පිටින් බලපුවම හරිම ඉන්ටරෙස්ටිං, හරිම චිත්තාකර්ෂණීයයි. හරිම ප්‍රබෝධ ජනකයි. මේ සංසිද්ධිය. හැබැයි ඕකට අපි භාවනාත්මකව බහැලා බලන්න ඕන. අපිට දිත්ත නොදක ඉන්න පුළුවන්. සුත නාහ ඉන්න පුළුවන්. මුත විඳින්න නැතුව දිවෙන් කයෙන් නාසයෙන් දිවෙන් කයෙන් නොවිඳ ඉන්න පුළුවන්. විඤ්ඤාත නොයැටෙන මට්ටමින් මනස තියාගන්න පුළුවන්. දර සංඥා වේදිත නිරෝධාමපත්‍ය වගේ එකකට බැහැගෙන. ඒවා ප්‍රායෝගිකද? හොඳට බලන්න ඕන. ඒක තමයි භාවනාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ බෑ. නුඹලාට ඇස වහගෙන, කන් වහගෙන, නාසය, දිවකය වහගෙන, හිත වහගෙන ඉන්න බෑ. බැරියයි ඒක සෝබාදහමටයි තියලා. අස්වාභාවික දේවල් කරන්න බෑ. අපි කරන්නේ යනෝ සමහරට අස්වාභාවික දේවල්. ඇස් දෙක පියාගෙන ඉන්නවා. දෙකින් මට පේන නිසා මං ඇස් දෙක වහගන්න නැත්තම් මම නොපෙනෙන තැනකට යනවා. ඒ දෙකම අස්වාභාවික දෙයක්. මේව නැහෙනව නම් හොඳයි, නැහෙන තැනකට මම යන්න ඕන කියලා. නැත්තම් අර ශබ්දේ නතර කරන්න හරි නැහෙන තැනකට හරි යන්න උත්සාහ කරනවා. දෙකම අස්වාභාවිකයි. ගන්ධ රස පහස එහෙම වැටෙන එක නතර කරන්නනේ ওই සංඥා වේද නිරෝධයක් හදාගෙන තියෙන්නේ. නෑ. වැටෙනවා ඉතින්. වැටෙනවා. හැබැයි අපි ඒකට මූණ දෙනවා. මූණ දෙන්නේ කොහොමද? සිහිනුවණින්. සිහිනුවණින් වීර්යයෙන්. සිහිනුවණින් වීර්යයෙන්. ඔය තමයි අපේ ප්‍රධාන කුසලතා තුන. අවදිමත් බව, අවධානයේ සහිත බව, අවදිමත් බව, විමසුම් නුවණ සහ වීර්යය. වීර්යය තියෙන්නේ ඇත්තටම අර සංස්කාරය වෙන්න දෙන්නේ නැහැ. අපි සංස්කාරය නොකර ඉන්න එක වීර්යය තියෙන්නේ. එන මොකක්වත්ම නෙවෙයි. ගැඹුරින් බැලුවොත් සංස්කාරය කරන්නේ නැහැ. ඒකයි. ඉතින් ඔහොමයි අපි මේ ආයතන භාවනාව. සලායතන භාවනාව. ඉතින් මම මේ භාවනාවට ඉඳගත්තා. ඉඳගෙනත් කරේ ඒකමයි. කයට දැනේ පොට්ටබ්බ වශයෙන් මොනවා හරි මේ විලාවේ නේ දැනෙනවනේ. දැනෙනවා. ඉතින් දැනීමක් තියෙනවා. ඒක නැහැ කියන්නේ නැහැ අපි. දැනීමක් තියෙනවා. ස්පර්ශය දැනෙනවා කයට. ඒක සබාධමයට අයිති දෙයක්. අපි දැනෙන එක පිළිගමු, බාරගමු. ඒක නොදැනිය යුත්තක්. එහෙම දැනෙන එක සුදුසු නෑ. මට මේ සීතල දැනෙන එක වැරදි, රස්නේ දැනෙන එක වැරදි. මගේ මේ කකුලේ වේදනාව එන එක වැරදි. ඒක නොවිය යුත්තක්. ඉතින් එහෙම මගේ මේ ඉස ගැක්කුම නොවිය යුත්තක්. එතනම අපි අර විය යුත්තක් නොවිය යුත්තක් කියනකොටම අපි සංස්කාරය හදලා, අකුසල සංස්කාරය හදලා අවිජ්ජා පත්‍යය කියන්නේ. ඔව් ඒක එහෙමයි.
ඒක වියුත්තක් නොවියුත්තක් නෙමෙයි. ඒක ආයතන ක්‍රියාකාරීත්වය. කාය පොට්ටබ්බ කාය විඥාන කාය සම්පස්සජ වේදනා තව ඕනනම් සංඥා චේතනා මානසිකාර හරි ස්වභාවික සංසිද්ධිය. ওই ටික ඔක්කොම අපි දැන් පිළිගන්න බාර ගන්නවා. ওই සමස්ත ආයතන ක්‍රියාකාරීත්වය. චේතනා දක්වා චක්කේදී තණ්හා දක්වා ගෙනිහිලා තියෙන බුදුරජාණන් වහන්සේ. තණ්හා දක්වාම ගෙනිහිලා තියෙනවා. සමහරට මේක මේ පොඩ්ඩක් අපේ ගැටුමක් ඇති වෙනවා මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව අයියෝ හරි කරදරයි. අමාරුයි කියලා. ඒ වගේ ගැටුමක් වුණත් මනසේ පොඩි රොස්සන් නැති ගතියක් වුණත් එන්න පුළුවන්. මේ වෙලාවේ වුණත් බලන්න. ඒකට අවදි වෙන්න කියන්නේ. ඒකට තමයි අර ඉරියව්ව හදාගන්නේ. දැන් අපෝ ඉරියව්ව බැලුවොත් එහෙම ආයි හදන්න පුළුවන්. පොඩ්ඩක් හැබැයි ඉතින් නිත්‍ය සංඥාවකින් ඉරියව් හදන්නේ අපි. යම් කිසි ඉරියව්වකට ආපුවම ඒ ඉරියව්ව මුළු භාවනාව කරන සම්පූර්ණ කාලය තුලම මම හෝම ඉන්නවා ගල් පිළිම වගේ කියලා. එහෙම එකක් නැහැ. ඉරියව් පහසු කර ගැනීමක් විතරයි තියෙන්නේ. ඒකයි. දැන් ওই විදිහට අපිට මේ එක වෙලාවකට සංසුන් වෙන්න කියලා මම දැන් පටන් ගත්තේ. මේ පැය දෙකක් භාවනා කරනවා. ඒක නිසා පැය දෙකට සංසුන් වෙමු. කය තැම්පත් කරගමු, මනස සංසුන් කරගමු කියන විදිහටනේ මම මේකට ප්‍රවේශ වුණේ. නමුත් දැන් ඔයත්තන්ට පැහැදිලි ඇති මේ කය මනස දෙක සංසුන් කරගන්න එක වෙලාවකට නෙමෙයි. ඒ කියන්නේ කාල ඡේදයකට නෙමෙයි. හැම විටම මේක සංසුන් කරගන්න පුළුවන්. වැඩක් කරද්දිත් පුළුවන්. වැඩක් කරද්දී කය නිසි ඉරියව්වේ පිහිටවා ගන්න. එතකොට එතන කාය ආයතනය වැඩ කරන්නේ. නිසි ඉරියව්වේ පිහිටවා ගන්න. අපි සමහර වැඩ කරන්නේ හිටගෙන. හිටගෙන කිව්වත් ඒක හරියට ගැම්මට හිට ගන්න ඕන. සමහර විට හිටගෙන එක අතකින් එකක් අල්ලගෙන අනිත් අතින් තමයි මේක කරන්නේ. එහෙම වෙන්න පුළුවන්. සමහර දෙයක් අපි කරන්නේ වාඩි වෙලා. සමහර දෙයක් කරන්නේ එහාට මෙහාට යමින්. සමහර විට යමක් වැතිරිලා කරනවා වෙන්නත් පුළුවන්. කරනවා කය නිසි ඉරියව්වේ තියාගෙන පවත්වාගෙන. ඉතින් ඒ ඉරියව්වට එන්න ඕනේ. ඉතින් අර එහෙම හිටගෙන වැඩක් කරන්න වුණා කියලා අයියෝ මට හිටගෙන වැඩ කරන්න වෙලා තියෙනවා කියලා ඔන්න සංස්කාරය පටන් ගත්තොත් ආයෙ ගැටලුවට යනවා. ඉතින් හිටගෙන වැඩක් කරන්න වෙලා. ඉතින් හිටගෙන කරනවා. වාඩි වෙලා කරන්න. වාඩි වෙලා කරනවා. එහාට මෙහාට යමින් තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ. සක්මන් කර කර. මේක කරන්න වෙලා තියෙන්නේ. එහෙම වැඩ තියෙනවනේ අපි. දැන් බලන්න සමහර වෙලාවට කුස්සියෝ වෙනකොට මේ මීටරයක් හයි කරලා බැලුවොත් එහෙම කකුල් දෙකට පැය භාගයක් උයලිය වෙනකොට කිලෝමීටර 10ක් විතර ඇවිදලා. ඒ පියවර 3-4ක් වවා ඒක ඇතුළේම කොච්චර ඇවිදලා තියෙනවද බලන්න. දවසේ අපි මේ ගෙදර දොරේ වැඩ කටයුතු ඇවිදපු ටික මීටරයක් හයි කරලා බැලුවොත් කකුල් වලට කොයිතරම් ඇවිදලා තියෙනවද? ඉතින් එහෙම තමයි හිටගෙන වැඩ කරනවා, ඇවිද වැඩ කරනවා, වාඩි වෙලා කරනවා. ඒක බැලුවම නිකන් සිහිනුවන උපද්දලා බලපුවාම හරි ලස්සන සිද්ධි ටිකක්. ඒවා එකකටවත් මේ මට නම් මේ හිටගෙන වැඩ කරන්න වෙලා නැහැ. මට ඉතින් හොඳ ආසනයක් හම්බ වෙලා තියෙනවා. මට කාර්යාලයක් ලැබිලා තියෙනවා. පුටුවක් ලැබිලා තියෙනවා. මේසයක් ලැබිලා තියෙනවා. මම මහා වාසනාවන්තයි. අනිත් මිනිස්සු අවාසනාවන්තයි. හිටගෙන වැඩ කරනවා. ඔන්න ඉතින් සංස්කාර හදාගන්න. එහෙම නැත්නම් අනිත් අයට හොඳ කාර්යාලේ පුටු මේස තියෙනවා. මට වාඩි වෙන්න පුටුවක් ගන්නෑ. ඉතින් හදාගන්න. ඒක පොදු දෙයක් හැටියට දැක්කොත් සිද්ධියක් හැටියට දැක්කොත් එතන සංස්කාරයක් හදාගන්න දෙයක් නැහැ. මට පුටුවක් නැහැ. හිටගෙන ඉඳලා අමාරු නම් අනිත් එක්කෙනාගේ පුටුව හරි ඩිංගක් ඉල්ලගෙන වාඩි වෙන්න පුළුවන්. අනේ මට ඩිංගක් වාඩි වෙන්න ඉඩ දෙන්න මේ. හිටගෙන ඉඳලා මහන්සිය කිය.
එහෙමනේ ක්‍රමය. දැන් අපි නිකන් අපේ රටේ අපි බස් වල යනකොට හිටගෙනත් යනවා, වාඩි වෙලත් යනවා, හොය යනවනේ. අනිත් රටවල් වලත් ඇති සමහර වෙලාවට. ඉතින් අපිට හිටගෙන යන්න උනා කියන්නේ හිතන්නකෝ. ඒතෝ හිටගෙන යනකොට ඉතින් සංස්කාර හදාගත්ත හැකි ඕන තරම්. නමුත් ඉතින් ඒක ඒ වෙලාවේ යෙදිච්ච හේතුඵල ධර්මානුකූලව හිටගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක පිළිබඳව සිහිනුවන උපද්දගත්තොත් හිටගෙන යෑම කියන එක ඒ ඉරියව්ව කියන එක අකුසල සංස්කාරයක් හදාගන්න දෙයක් නැහැ. හිටගෙන ගිහිල්ලා අමාරු නම් ළඟ ඉන්න කෙනෙකුට කියන්න පුළුවන් ප්ලීස් මට මේ පොඩ්ඩක් ඉඳ ගන්න දෙනවද? මට හිටගෙන ගිහිල්ලා ටිකක් අමාරුයි. තමයි ඒ මනුස්සයා කියේ ඉඳ ගන්න පොඩ්ඩක්. මම පොඩි වෙලාවක් වාඩි වෙලා ඉඳලා ආපහු එයාට සීට් එක දෙන්න. පොඩි වෙලාවකට විතරක් ඒක උච්චරයිනේ ඕකේ. ඇති දෙයක් නැහැ. සමහර වෙලාවට අපි එහෙම හිතන්නේ නැහැ. මම මොකටද සීට් එකක් ඉල්ලන්නේ අනිත් එක්කෙනාගේ. ඒක මගේ தත්ත්වයට හොඳ නැහැ කියලා. ඒ තව සංස්කාරයි. තව සංස්කාර. ඔය වගේ බලන්න සාමාන්‍ය ජීවිතයේ තුල මේ සිද්ධි මාලාව සිදුවීම් ටික ප්‍රාථමිකව බුදුහාමුදුර අපට කියනවා මේක ආයතන ක්‍රියාකාරීත්වයක් විතර. මේ ආයතන පබ්බේ ඇතුලේ අපිට උගන්වන්නේ ඔය දේ. ආයතන පබ්බේ නැවත මතක් කරොත් පුනච පරං වික්කවේ බික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු. නේ ඇතුළත පිටත වශයෙන් අපි ඔක වෙන් කරලා සාමාන්‍යයෙන් බුදුහාමුදුරුවෝ උගන්වනකොට අජ්ජත්තික බාහිරේසු කියලා වචනයක් පාවිච්චි කරාට ඒකත් ගන්න එපා වැඩිය. නිකන් තේරුම් කිරීම සඳහා විතරක් අජ්ජත්තික බාහිරේසු කියලා කිව්වට නමුත් ඔක වෙන් කරලා කපල කොටලා සීමාව දාලා ඉර ඇඳලා කියන්න බෑ මේ ටික අජ්ජත්ත මේක බහිද්ධාව. නමුත් අපිට තේරුම් ගන්න පුළුවන් ආයතනයේ ක්‍රියාත්මක වෙද්දී. සරලව කිව්වොත් මට පේනවා. මට කියන්නේත් නැතුව පේනවා. ඇහෙනවා. ගන්ධය දැනෙනවා, රසය දැනෙනවා, පහස දැනෙනවා. මතක් වෙනවා, හිතෙනවා, මානසිකාර වෙනවා, හිතෙනවා. ඉතින් ওই ටිකට පූර්ණ අවදිමත් භාවයක් තියාගන්න පුළුවන්. එතකොට එතනින් ඉවරයි ඒක. ඒකයි අර නතේන නතත් අර බාහ්‍ය ශ්‍රාවකයාට බුදුහාමුදුරුවෝ කියපු අර ගැඹුරු න්‍යායික කාරණේ තතෝ තම් බාහ්‍ය නතේන නතත්. මොකද්ද බලන්න මේ වචන දෙක. මම මේ ආයතන පබ්බ කොටස කරගෙන යන්නේ නතේන නතත් න උභය මන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්ස. මොමනේ කියන්නේ බාහ්‍ය සූත්‍රය ඔබට මතක නම් දිට්ඨමත්තං සුතේ සුතමත්තං. එතකොට අපි ඒක අල්ලගෙන සංස්කාරය කරන්නේ. මට හිටගෙන යන්න උනා කියලා ඕක අවිද්‍යාව පදනම් කරගෙන සංස්කාරයක් කරන්නේ. හේතුඵල ධර්මානුකූලව ඒක අවදි වෙලා බලනවා. හේතුඵල ධමයට යනවා. ඉතින් හිටගෙන යන්න වෙලා. හිටගෙන ගිහිල්ලා අමාරු නම් අනිත් එක්කෙනාට කියනවා කරුණාකරලා මට ඩිංගක් වාඩි වෙලා යන්න ඉඩ දෙන්න. අපි හිතමු එයා බෑ කිව්වා කියලා. නේ? ඕන නැතිනම් තව එක්කෙනෙකුට කියලා බලන්න. චුට්ටක් ඉඩ දෙනවා. ඉච්ඡර සරල වෙන්න අපිට බෑ. ඉච්ඡර සරල වෙන්නේ මොකටද මම? ඈ? අපි හදාගත්ත සංස්කාර අපි උපාදාන කරගෙන තියෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම කියලා. නමුත් මේක හරි සරල සංසිද්ධියක්. ඒකයි. ඉතින් ওই විදිහටයි බුදුහාමුදුරුවෝ ගන්න නතේන නතත්. නතේන කිව්වේ ඒ සිද්ධියෙන්, ඒ දැකීමෙන්, ඒ දික්ටෙන්, ඒ සුතෙන්, ඒ මුතෙන්, ඒ විඤ්ඤාතෙන්. එයින් තේන න ඒකෙන් මොකුත් අකුසල සංස්කාර කිරීමක් නැහැ. ඊළඟට න තත්ත
එහි පිහිටා සිටීමකුත් නැහැ. ඒක කියන්නේ ඒකේ දැඩිව පිහිටා සිටීමක් නෑ. අර දැක් එකේ, ඇහුව එකේ, වින්ද එකේ, වැටහුණ එකේ දැඩිව පිහිටා සිටීමක් නෑ. තත්ත කියන්නේ එහි කියන එක. න තත්ත එහි නැත. සරල තේරුම. එහි නැහැ කියන්නේ. එහි නැහැ. ඒ කියන්නේ එතනින් පැත්තකට ගිහිල්ලා, දයින් වෙලා ගිහිල්ලා. නෑ එහි තණ්හා මාන දිට්ඨි වශයෙන් පිහිටලා නැහැ. දැක්ක කියමු. ඇහුණා කියමු. ඒ ඇහුණ දේ තදින් පිහිටලා නැහැ. තණ්හා මාන දිට්ඨි වශයෙන් පිහිටලා නැහැ. ඇහුණා ඒක ඇත්ත. ඇහුනේ නැත්තේ නෑ. ඇහුණා. දැක්කේ නොදැක්ක නෙමෙයි දැක්කා. නොදැනුණා නෙමෙයි ගන්ධය දැනුණා. නොදැනුණා නෙමෙයි රසය දැනුණා. නොදැනුණා නෙමෙයි පහස දැනුණා. මනසට කාරණේ නොවැටුණා නෙමෙයි වැටහුණා. එහෙත් නතත්ත ඒ දුටු එහි ඒ ඇසුන දෙහි ඇසුන ඇසීමෙහි ඒ දැනීමෙහි ඒ වැටහීමෙහි පිහිටා නැත. නතත්ත ඕක තමයි ආයතන භාවනාව. ආයතන භාවනාව මේ වෙලාවෙත් ඔබට ඇහෙනවා. අපිට ඇහෙනවා. මටත් ඇහෙනවා. මේ වෙලාවේ පේනවා. ඇස ඇරියොත් ඔබට පේනවා. ඔබේ වටපිටාවේ තියෙන දේ හොඳට පේනවා. මේ වෙලාවෙත් නාසයට ගන්ධයක් දැනෙන්න පුළුවන්. රසයක් දැනෙන්න පුළුවන්. පහසක් දැනෙන්න පුළුවන්. නතේන නතත්ත ඒක අල්ලගෙන සංස්කාර කරන්නේ නැහැ. ඒක තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒකෙහි පිහිටා සිටින්නේ නැහැ. නමුත් සාමාන්‍ය ස්වභාවය තේන තත්ත දැක්කද අල්ලගත්තා. එතෙන්දල ඒක සංස්කාර කරන්න පටන් ගන්නවා. ඒකේ පිහිටලම ඉන්නවා. නේ? කිව්වනේ මේ මේක. මම නම් ওই වචනේ කවදාවත් අමතක කරන්නේ නැහැ. මෙහෙම කිව්වනේ මට. මට එහෙම කියන්න වටිනවද? මං වගේ කෙනෙක්. අනික මං කවදාවත් එහෙම වැඩක් කරන්නේ ඇත්ත. කවදාවත් එහෙම වැඩක් කරන්නේ නැහැ. දැන් ආර්ය වෙලා ඉන්නේ. ආර්ය ශ්‍රාවකෙක් වෙලා ඉන්නේ. ඊට වෙන කෙනෙක් කියනවා අන්නහවල් දේ මෙයා කරා කියලා. කොහොම කියනවා. ඉතින් අපි එතනද සංස්කාරය හදනවා. මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඒ වුණාට මට එහෙම කිව්වා. මං එහෙම දේවල් කරනවා කියලා. කොහෙද දෝෂේ තියෙන්නේ? අපි හිතන්නේ අර මිනිස්සයා බොරු කිව්වනේ. මට චෝදනා කෙරුවනේ. අපි ඔන්න අරක තමයි අල්ලගන්නේ. අපි අර කීම අර ප්‍රකාශනය ඒ සුතය ගත්තා. නේ? ගත්තේ සමහර විට අපේ සීලවන්ත භාවයේම අල්ලගෙනයි ගත්තේ. මම කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි. මම කවදාවත් එහෙම කියන කෙනෙක් නෙවෙයි. ඇයි මං එහෙම කරා කියලා කිව්වේ? ඇයි මං එහෙම කිව්වා කියලා කිව්වේ ඇයි? මම කරන්න කියන්න තියා මං හිතන්නේවත් නෑ එහෙම. ඇත්ත ඒක. ඒ වුණාට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපිට ආයතන මට්ටමින් මේක දකින්න බැරි වෙලා. ධර්මතාව ධම්මේ ධම්මානුපස්සී ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මට්ටමට යාගන්න අපිට නොහැකි වෙලා තාම. මං කවදාවත් කරන්න හිතන්නේවත් නැති දෙයක් මේ මිනිස්සයා කිව්වනේ මං කරා කියලා. මං ගැන අනිත් අය මොනවා හිතයිද? බලන්න අපි සංස්කාර හදන හැටි. ඔය විදිහටනේ. ඔය 6ට හොඳට කිමිදිලා බලන්න. ආයතන 6ට
ආයතන හයේ සිද්ධ වෙන ස්වභාවික සංසිද්ධිය අල්ලගෙන අපි හදන නඩු, එතන ඉඳලා අපි අහන නඩු, අපි පටලව ගන්න නඩු, ගෙවන ගෙවිලි නීතිඥයන්ට උසාවි වල රස්තියාදු වෙන හැටි, හිරේ විලංගුවේ වැටෙන හැටි, ඕවට මානසික විලංගු දාගන්න, මානසික හිරේකවල් හදාගන්න. එතන ඉඳලා ඔය නේ පොඩි දැක්ක එකක්, දිට්ටයක්, ඇහුණ දෙයක්, සුතයක්. අන්න අන්තිමට නඩු පරාද වෙලා හිරේ ගිහිල්ලා නේ. ඔය නඩුව නම් දිනන්නේ නැහැ කවදාවත්. ඔය ප්‍රපංච නඩුව. තේන තත්ත. ඒ දැක්ක එක, ඇහුණ එක, වින්ද එක, වැටහුණ දේ අල්ලගෙන අපි හදන නඩු හැදුවොත් පරාද වෙනවාමයි. හිරේ වැටෙනවාමයි. විලංගුව වැටෙනවාමයි. දඬුවම් විඳින්න වෙනවාමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය ආයතන භාවනාවක් උගන්වන්නේ. මෙතනට එනකොට අදත් මම මේ සලායතන භාවනා කොටස ගත්තේ. මෙතෙන්ට එනකොට ඇත්තටම අපේ කාර්ය ඉවර වෙන තැන මේ. ඒක අපිට හරියටම වැටහෙන්නේ මේ ආයතන භාවනාව. චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. මේක හුදු දෙයක් විතරයි, හුදු සංසිද්ධියක්, පටිච්ච සමුප්පන්නයක්. මේක සිද්ධියක්. බාහියට කිව්වේ බුදුහාමුදුරුවෝ ඒකයි. දැක්කද? ඔව්. ඉතින් බැරිද ඕක දැක්ක පමණින් ඉවර කරන්න? නතේන නතත්ත නේ. අපිට ඒක බෑ. අපිට බෑ ඒක. එහෙම කොහොමද අතාරින්නේ? මට මෙහෙම කිව්වනේ. මම දැක්කනේ මේක. කොහොමද අතාරින්නේ? නේ. මට විඳින්න උනානේ, මම වින්දනේ මේක. ඒ කොහොමද මම ඒක අතාරින්නේ? මට තේරුණානේ. කොන්න නඩුව පයිල් කරන එතන සංස්කාරේ පටන් ගන්න. ඒකයි. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ සලායතන භාවනාව, ආයතන ක්‍රියාකාරීත්වයේ පිළිබඳ සිහිනුවන උපද්දන්න. ඒකට මේ සතිපට්ඨානයට ගේන්නේ මේ ආයතන පබ්බයක් මොකටද සතිපට්ඨානයට ඇතුළුනේ? සිහිනුවන වීර්ය කියන භාවනා ක්‍රමය, සිහිනුවන වීර්ය කියන කුසලතා තුන ඇති කරගෙන ඒ කුසලතා තුන පවත්වාගෙන යෑම තමයි සතිපට්ඨාන කියන්නේ. එතකොට ඔය සතිපට්ඨානයේ ඇතුළට ගේනවා එක එක විදිහේ දේවල් බුදුරජාණන් වහන්සේ. අන්තිමට ගෙනාවා ආයතන භාවනාව. ආයතන ක්‍රියාකාරීත්වයට අවදි වෙන්න, සතිමත් වෙන්න. ඔය විදිහට. ඉතින් මම හිතනවා මේ අද භාවනාවේ මම සීල සමාධි ප්‍රඥා මේවා ගැන කතා කරේ නැහැ. සීලාවර්ජන කළේ නැහැ. සම්බුද්ධ වන්දනා කළේ නැහැ. ඍජුව මම භාවනා කමටහනට යොමු වුණා. ඒක මම ප්‍රවේශ වුණේ අර නිකන් භාවනාවට සූදානමක් වෙන්න කියන තැන. කය තැම්පත් කරගන්න, මනස සංසුන් කරගන්න කියන තැන ප්‍රවේශ වුණේ. ඉතින් අපිට අන්තිමට මේ කයට මනසට දැනෙන දේවල් ටිකක් විතරයි තියෙන්නේ. කයක් තියෙනවා, මනසක් තියෙනවා. ඒක නැත්තේ නෑනේ. සමහරව ඒවත් නැහැ කියනෝනේ. 아무තු සංස්කාර වර්ගයක් හදාගෙන එතන. එහෙම කය කියලා එකක් නැහැ. ඒක අපි නිකන් හිතින්ම වවාගත් එකක් කියලා. ඒ වුණාට උදේවහ කන්න දෙනවා. කය හිතින්ම වවාගත් එකක් කියන අය උදේට දවල්ට රැයට කනවා පේනවා. ඇඳුම් අඳිනවා පේනවා. වතුර නානවා පේනවා. ඒකට තමයි කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. ශරීරය කියලා එකක් පැහැදිලිවම තියෙනවා.
නැත්තම් මොකටද ඉස්පිරිතාල තියෙන්නේ? ඒ දොස්තර මහත්තුරු අර තියටර් එකේ දාගෙන ඔපරේෂන් කරන්නේ හිතින්ම වවාගත්ත එකද? කපල කෑලි යමුනන්නේ. අපි ලෙඩ වුණාම ගිහිල්ලා මේ පරීක්ෂණ කරලා බලන්නේ හිතින්ම වවාගත්ත එකද? නෑ. කය කියලා එකක් තියෙනවා. සතර මහා භූත වලින් සකස් වෙච්ච බුදුරජාණන් වහන්සේ අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. චාතුම් මහා භූතික කය නේ ආහාර පාන ගැනීම නෑවීම උපස්ථාන කිරීම හරහා අපි නඩත්තු කරගෙන යන්නා වූද සතර මහා භූත වලින් සකස් වුණා වූද ශරීරයක් අපිට තියෙනවා. කයක් තියෙනවා. කයක් තියෙනවා. ඉතින් කයට සම්බන්ධ මනසකුත් තියෙනවානේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ නාම ධර්ම පහේ එකතුවට අපි හිත කියන විඥාන කියන මනෝ කියන මනස කියන මොකද කිව්වත් කමන්නේ. ඔය පහේ ක්‍රියාකාරීත්වය. ඕක කය ඇසුරු කරගෙන පවතින. ඉතින් ඕක හරි ස්වභාවික සංසිද්ධියක්. ඕක 아무තු දෝෂයක් කරද්දක් මොකක්වත් එහෙම කන්නේ. ඔහොම එකක් තියෙනවා. කයකුත් තියෙනවා මනසකුත් තියෙනවා. ඉතින් අලුත් මේ ලෙඩක් හදාගෙන තියෙනවා. කය කියලා එකක් නැහැ. මනස කියලා එකක් නැහැ. ඒක අපි මනස හිතින්ම වවාගත්තේ වගේ. මේක දෙකක් තියෙනවා. ඒ දෙක එකට වැඩ කරද්දි තමයි මේ ආයතනය කියලා කියන්නේ. චක්කායතනය කිව්වම කය පැත්තෙන් කොටසකුයි මනස පැත්තෙන් කොටසකුයි ක්‍රියාත්මක වෙනවා. තව කිව්වොත් අජ්ජත් කොටසයි බහිද්ධා කොටසයි කියලා කියන්න ඕන. රූපයි අරූපයි එකට වැඩ කරන. රූපයි නාමයි එකට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඕක ගැඹුරින් අවබෝධ කරගත්තා නම් ආයි මේකේ මොකොත් දෙයක් නෑ මේකේ. ඔතනින් ඕක ඉවර කරන්න පුළුවන්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඉවර කරගන්න තරම් ගැඹුරු ඥානයක් නැතිකම අපි. මේවා අපි ඉගෙනගෙන තියෙන්නේ දැකීම, ඇසීම, විඳීම, වැටහීම කියන ඒවා. මහා ලොකු දේවල් ලොකු කරගෙන තියෙනවා. දේව සංස්කාර කරගෙන අපි සංස්කාර හැටියට උපාදාන කරන්නේ. ඉතින් ඒක අවසන් කිරීමක් මේ ආයතන භාවනාවේදී ඇත්තටම කෙරෙන්නේ. ආයතන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මොකද කයක් මනසක් තියෙනවනේ. හැබැයි අපිට එතනින් ඒක බොහෝම ගැඹුරින් දැකලා මේ සැහැල්ලුවෙන් තියාගන්න. සිද්ධිය ගැඹුරින් දකිනවා. හැබැයි සිද්ධිය බොහොම සැහැල්ලුවෙන් තියාගන්න. ඒකයි. මේක නිකන් උදාහරණයක් කිව්වොත් අර බෝම්බයක් නිෂ්ක්‍රීය කරලා තියන් ඉන්නවා වගේ. දැන් නිෂ්ක්‍රීය කරලා තියෙනවා නම් බෝම්බයක් මේ මේෂ උඩ උනත් තියාගෙන ඉන්න පුළුවන්. අපි හිතමු ඔය පීඩන බෝම්බ කියලා වර්ගයක් තියෙනවනේ. හිර වුණොත්, තද වුණොත්, මේ පෑගුණොත් පුපුරන. හැබැයි ඒකේ තියෙනවා මේ එක්තරා කෑල්ලක්. ඒක ගලවලා තිබ්බම ඒ බෝම්බේ තියෙන සියලුම දේවල් ඒකේ තියෙනවා. පිටි බෙහෙත් තියෙනවා. ඒවා පුපුරපුවාම පැතිරිලා යන ඒ යකඩ කෑලි අරෝමයා ඔක්කොම තියෙනවා. හැබැයි අර අපි කැප් එක මොකක්ද ඒකට කියන්නේ කැප් එක කියලා. මම ඔය ලංකාවේ මේ යුද්ධේ තියෙන කාලේ මේ මායින් ගම්මානවල හමුදා මේ වැඩවල කාලයක් වැඩ කළා. ඉතින් මට සොල්දාදුවෙක් දවසක් මේ බෝම්බයක් ඒ පීඩන බෝම්බයක් ඒක මොකද්ද කැප් එකද මොකද්ද කියලා කියන්නේ. මේක සාමින්නාද ගලවලා තිබ්බම ප්‍රශ්නයක් නැහැ. ඕක මේසේ උඩ උනත් තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි මේක තියෙද්දි නම් මේක තියෙනකොට නම් වැරදිලාවත් මේක ඩිංගක් හරි මේ තෙරපුණොත් මේක පුපුරනවා. එතකොට හැබැයි කැප් එක ගලවලා තිබ්බම බෝම්බේ තියෙන සියලුම දේවල් තියෙනවා. හැබැයි පුපුරන්න හේතු වෙන කෑල්ල ගලවලා තියෙනවා. අන්න ඒ වගේ දෙයක් මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ කය තියෙනවා, මනස තියෙනවා. කය මනස වැඩ කරනවා. පේනවා, දකිනවා, ඇහෙනවා, විඳිනවා. හැබැයි මෙතන පුපුරන්න තියෙන කෑල්ල ගලවලා තියෙන්නේ මොකද්ද?
අවිජ්ජාව ගලවලා තියෙන්නේ. ඒක නිසා සංකාර කරන්නේ නැහැ. සංකාර කිරිල්ල තමයි මේ පිපිරිල්ල. ඒක ගලවලා තියෙන්නේ. ඒ කැප් එක ගලවපු පීඩන බෝම්බයක් වගේ. ඒ පුපුරන්න හේතු වෙන කෑල්ල ගලවලා තියෙන්නේ අපි. ඒක තමයි අපේ අවිද්‍යාව. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දුක පටන් ගන්න තැන පටන් ගත්තේ අවිජ්ජාපච්චය සංඛාරා. ඉතින් ඕක නොකරන තැනට අපිට එන්න පුළුවන්. මේ ආර්ය ප්‍රතිපදාව ඇතුලේ එතෙන්ට එන්න පුළුවන්. මේ ගැඹුරු ප්‍රඥා භාවනාවේ අපි යන්නේ. මේ ආයතන 6 අපි පිළිගන්නවා. කය තියෙනවා, මනස තියෙනවා. මේවා එකතු වීමෙන් ආයතන 6ක් හැදෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒ ආයතන නිරන්තරයෙන් වැඩ කරනවා. අනික අනාත්ම විදිහටත් මේවා ක්‍රියාත්මක වෙනවා කියන එක අපි පිළිගන්නවා. අනාත්ම කියන්නේ මගේ පාලනයෙන් තොරයි. අපිට පුළුවන් ද අපිට ඇහෙන ඒවා ඔක්කොම නතර කරන්න. එහෙම නැත්නම් අනිත් අය කියවන ඒවා නතර කරන්න පුළුවන්. බෑ. ඇයි? අපිට කනේ ඇබයක් ගහලා තියාගන්න බෑ. සෝත ආයතනේ වැඩ කරනවා. දැන් අපි එකඟයි පිළිගන්නවා. සෝතය පිළිගන්න. අපිට S2 වහන් ඉන්න පුළුවන්ද? මේ නොගැලපෙන ඒවා පේනවා. නේ? සුසු දේවල් පේනවා කියලා S වහන් ඉන්න පුළුවන්? බෑ. ඒක නිසා චක්ඛායතනේ වැඩ කරන එක ස්වභාවිකයි අපි පිළිගන්න. නාසය වහගෙන ඉන්න පුළුවන්ද? කටේ මොකක්වත්ම නොදා තියාගන්න පුළුවන්ද? දිවට කිසිම දෙයක් සම්බන්ධ නොවන විදියට. කයට ස්පර්ශයක් නොදැනෙන විදියට පවත්වා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොතය විඳීම කියන එක ස්වභාවිකයි. මනස අවදිමත්ව තියෙන හැම වෙලාවෙම මේක මහා නිකන් අමුතු සෙන්සර් එකක්. හරියට වැටහෙනවා, තේරෙනවා, දැනෙනවා, අවබෝධ වෙනවා. ඉතින් ඕක නතර කරන්න පුළුවන්. නතර කරන්න ඕනේද? දැන් අපි හිතන්නේ ওই ටික නතර කරන්න ඕන. පේන එක මේ නොසුදුසු දේවල් ගැලපෙන්නේ නැති ඒවා අරව මේවා කියලා අපි ලේබල් දෙකක් කලවලා මේවා පේන්න ඕන ඒවා මේවා නොපෙනෙන්න ඕන ඒවා. ඔන්න පටන් ගන්න. එකක් අනේ දකින්න ලැබේවා. දකින්න ඕන. එහෙම දේවල්මයි දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාත් කරනවා. ඒවම දකින්න ලැබේවා. අනිත් ලේබල් එක ඒකට කියන අනේ නොදකින්න. දකින්න නම් ලැබෙන්න එපා. එහෙම දේවල් කියලා. ඉතින් ලේබල් ගැහිමම සංස්කාරය. අවිජ්ජාපච්චය. ඇහෙන ඒවත් ලේබල් කරගන්න. මේවා තමයි ඇහෙන්න ඕන. උදේ නැගිට්ටම මේවා ඇහෙන්න ඕන. දවසේම මට මේවා ඇහෙන්න ඕන. බණ තමයි ඇහෙන්න ඕන. ධර්මයේ තමයි ඇහෙන්න ඕන. ඔය එක එක්කෙනාගේ ඕපාදූප කුණුහරුප මට ඇහෙන්න බෑ. ඉතින් ලේබල් ගහගන්න. බණ විතරයි ඇහෙන්න ඕන, කුණුහරුප ඇහෙන්න බෑ, ලේබල් මේ ඕපාදූප ඇහෙන්න බෑ කියලා. ඒකමයි අවිද්‍යාව. ඒකමයි නෑ. සෝතායතනේ වැඩ කරනකොට බණත් ඇහෙනවා. බණ දාලා තියෙනවා නම් බණ ඇහෙනවා. අනිත් මිනිස්සු කුණුහරුප කියනවා නම් සම්පප්පලාප කතා කරනවා නම් ඒවත් ඇහෙනවා. ඇයි ඉතින් සෝතායතනේ අනත්තනේ. අපි තමයි ඔය ඇහෙනේවට ලේබල් දෙකක් ගහලා මොන අපි පටන් ගන්න නඩු දෙක අහන්න පටන් ගන්න. නඩු දෙකයිද? හැම ආයතනයකම නඩු දෙක බැගින් යනවා. මේවා ඇහෙන්න ඕන, මේවා ඇහෙන්න බෑ. මේවා පේන්න ඕන, මේවා පේන්න බෑ. එහෙම නැත්නම් අපි කියන මේ පේන ඒවා තව වැඩි කරන්න ඕන. මේ නොපෙනෙන කියන ඒවා අඩු කරන්න ඕන පටන් ගන්න. ඔහොමනේ යන්නේ. එක ආයතනයකට නඩු දෙක බැගින් ගෙනියනවනේ. නඩු 12. හොඳට කල්පනා කරලා බලන්න. මෙහිම ගැටලුවක අපි ඉන්නව නේද? ඔය ගැටලුව निराකරණය කරන්න, निराවුල් කරන්න
විසඳන්න තමයි බුදුරජාණන් වහන්සේ ඔය ආයතන භාවනාව අපිට ඉගැන්වන්නේ. ඉතින් මම හිතනවා ඔය ආයතන කොටස අපිට ඔතනින් අවසන් කරන්න පුළුවන්. සතිපට්ඨාන භාවනාවේ ඔතනින් ඉස්සරහට තියෙන්නේ බොජ්ජංග පබ්බයයි සච්ච පබ්බයයි. ඉතින් ඒවට ඇත්තටම යන්නේ අපි ඔතනින් ඕක ඉවර කරගන්න බැරි නම්. ඕක ඉවර කරගන්න බැරි කමක් තියෙනවා නම් ආපහු කුසලතා වැඩිීමේ පැත්තට යනවා. ආපහු දීලා බලනවා එහෙනම් සිහිය සති ධම්ම වෙච්ච විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා වඩලා බලන්න. ඕක නතර කරගන්න බැරිද තාම? දිට්ඨ මත්තං සුත මත්තං මුත මත්තං විඤ්ඤාත මත්තං වෙන්න බැරිද? නතේන නතත් වෙන්න බැරිද? ඒක එතනින් ඉවර කරගන්න බැරිද? එහෙනම් මොකද්ද බැරිකම? සිහිය නැති එකද? ධර්මාභෝධය නැති එකද? වීරිය නැති එකද? උපේක්ෂාව නැති එකද? සමාධිය නැති එකද? එහෙනම් ආයි බලලා ආයි අඩුපාඩුව හදන්න තමයි ඊළඟ පබ්බ දෙක තියෙන්නේ. මෙතනින් ඉවරයි ඇත්තටම. ආයතන භාවනාවෙන් ඉවරයි. මේ ධර්ම මාර්ගය එතනින් ඉවරයි. ඒකයි තියෙන්නේ. ඉතින් හොඳයි. අපි අදත් ඉතිරි කාලය යම් සාකච්ඡාවකට එළඹෙන්න තියෙනවා නම් අපි ඒ සඳහා අවස්ථාව සලසා ගනිමු. එහෙම සලසාගෙන ඒ කාර්යයට යොමු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් වෙනදා වගේම අපි භාවනා පුහුණු වැඩසටහනේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට මේ අපි කතා කර කොටස කන්ද මේ ආයතන පබ්බය නිකම්ම මේ ආයතන පබ්බය ගැන න්‍යායික දැනුමක් ලබා ගන්නවා විතරක් නෙවෙයි. මේ භාවනාව කියන්නේ ප්‍රායෝගික දෙයක්. ඇත්තටම අපිට මේවා කරන්න අමාරුද? දිට්ඨ මත්තන් වෙන්න බෑ. අපිට දැකලා මේ කියන්නේ දැකලා අහක බලන් ඉන්න කියලාද මේ කියන්නේ? බුදුහාමුදුර අපිට කියන්නේ මේවා දැකලා අහක බලන් ඉන්න කියලාද? සුත මත්තන් කියන්නේ මේ ඇහුනම නැහුණා වගේ ඉන්න කියලාද මේ කියන්නේ? මුත මත්තන් මේ විඳින ඒවා විඳින්නේ නෑ වගේ ඉන්න කියලාද මේ කියන්නේ? විඤ්ඤාත මත්තන් මේ අපිට මෙච්චර වැටහෙනවා මේ දේවල් මේවා මෙහෙම වෙන මේ විදිහට වෙනවා මේවා මහා අසාධාරණ වැරදි වැඩ වෙනවා කියලා මේවා තේරෙද්දි වැටහෙද්දි මේ නොවැටුණා වගේ ඉන්න කියලාද මේ කියන්නේ? ඒකද මේ ආයතන භාවනාවෙන් උගන්වන්නේ? අපිටත් එහෙමයි මුලදී හිතුනේ. බාහියට කිව්වේ එහෙම ඉන්න කියලා. දැක්කම නොදැක්කා වගේ ඉන්න. ඇහුනම නැහුණා වගේ ඉන්න. විඳින ඒවා නොවිඳිනවා වගේ ඉන්න. වැටහිච්ච නොවැටුණා වගේ ඉන්න කියලා කියනවා කියලා. එහෙම දෙයක්ද මේ කියන්නේ? ඔන්න ඔය වගේ ගැටලු සමහර විට තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. ඒවට අපි කියන්නේ කමඨහන් පිළිබඳ ගැටලු. කමඨහන් සුද්ධ කරගන්න පුළුවන් අපිට ඒවා කතා බහ කරලා. හොඳයි. මම ඔතකින් මගේ මේ කතා බහ අවසන් කරනවා. ආයතන කොටසත් අපි ඔතනින් නතර කරනවා. ඉතින් ඊළඟ භාවනා දිනේ අපිට දෙන්නේ අද සඳුදා බදාදට අපි කරන්නේ ඊළඟ හමුවේදී අර චක්කේ තව ටිකක් කතා කරන එකයි. මේක මේකටම සම්බන්ධයි. හොඳ සූත්‍රයක් අපිට ආයතන කොටස කතා කරන වෙලාවේ ආයතන භාවනාව කරන වෙලාවේ ලැබිලා තියෙන්නේ. ආයමත් ඊළඟ අවස්ථාව අපි චක්කය කරලා අවසන් කරාම බදාද මොන ගහිලා. එතකොට අපිට මේ ආයතන භාවනාව සම්පූර්ණම කරගන්න හොඳ පසුබිමක් සකස් වෙනවා. ඒකත් අපි කරමු. හොඳයි. එහෙමනම් සාකච්ඡාවට යමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා බොහොමත්ම ගෞරවයෙන් මතක් කරන්න කැමතියි. අපිට පුළුවන් සංවාද පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ සූත්‍රයට සම්බන්ධ වෙනවද කියලා අර කාලකාරාම සූත්‍රයේ තියෙන අර කොටස මේ අදිත්තං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති කියලා එහෙම ඒ කියනවනේ ඒකේ මේකේ සම්බන්ධයක් තියෙනවා.
ඔව්. අපි කාලකාරාම සූත්‍රයට කියලා බැලුවොත් මේ එතනත් ඔය අපි ටිකක් සූත්‍රයටම ගිහිල්ලා බලමු. සූත්‍රය ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ උරුවෙල වර්ගයේ කාලකාරාම සූත්‍රය. එතකොට මේ එතන මුල් කොටස පොඩ්ඩක් කොහොම තියලා ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දට්ටා දට්ටබ්බං දිත්තං නමඤ්ඤති අදිත්තං නමඤ්ඤති දට්ටබ්බං නමඤ්ඤති දට්ටාරං නමඤ්ඤති. ඔය විදිහට සුතයටත් මුතයටත් විඤ්ඤාතයටත් ඔය විදිහටම කියනවා. ඇත්තටම මේක තමයි ඔය මේ අපි ආයතන භාවනාවෙන් ආයතන පබ්බේදී අපිට උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ ওই කාරණේ තමයි. එතකොට ඔතෙන්දී ඉතිකෝ භික්ඛවේ තථාගතෝ තථාගතයන් වහන්සේ නම් මෙහිමයි. එතකොට දැන් එතන උඩින් කියන සමහර දේවල් යම් භික්ඛවේ අදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමි. එතකොට මේ දෙවියන් මරුන් බඹුන් සහිත ප්‍රජාව යමක් දකින්නවද අහනවද විඳිනවද වටහා ගන්නවද ඒ වගේම පත්තං පරියේසිතං අනුවිචරිතං මනස ඔය දැකීම් ඇසීම් විදීම් වැටහීම් නිසා යම්කිසි තත්වයකටපත් වෙනවද යම් ආකාරයක පරියේසිතං සෙවීම කරනවද අනුවිචරිතං මනස හිතින් ඕවා පිළිබඳ කරන ගවේෂණ කිරීම සිත යෙදවීම තියනවද තමහං ජානාමි. ඒක මම දන්නවා ඒක මම නොදන්නවා නෙවෙයි. ඒකයි. ඒ කියන්නේ ඒක පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ. ඒක තමා තුලත් සිද්ධ වෙන ඒක පිළිගන්න. අනිත් අයට පේන එක මටත් පේනවා. ආයේ නැහැ කියනවා නෙමෙයි මේ කියන්නේ. බුදු උන්වහන්සේගේ ආයතනෙත් වැඩ කරනවා. සලායතන. ඊළඟට කියනවා යම් බික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස අබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං අබ්බඤ්ඤාසින්. ඒ කියන්නේ මොකක්ද? අන්න වෙනස් වෙන තැන. ඒක අභි අඤ්ඤාසි. දැන් අඤ්ඤාසින් කියන්නේ නිකන් සරලව දැනගත්ත කියන එක. නිකන් අභි අඤ්ඤාසි කිව්වම අබ්බඤ්ඤාසි පද සංදි වුණාම ගැඹුරින්ම තේරුම් ගත්තා. ඒක ඇත්තම தත්ත්වයේ තේරුම් ගත්තා. මේක හුදු ආයතන ක්‍රියාකාරීත්වයක්. මේක කරන්න දෙයක් නෑ. තන් තථාගතස්ස විදිතං. ඒක මනවින් තේරුම් ගත්තා. විදිත කියන්නේ මේ අතීත කාල ක්‍රියාපදයේ දීලා තියෙන අබ්බඤ්ඤාසින් විදිතං. මේවා මනාවකටම අවබෝධ කරගත අනිත්‍ය දකින්න දේ දැක්කා. ඒ විදිහට දැක්ක විතර නෙවෙයි විදිහට දකිනවා. නමුත් අනිත්‍ය දකින්න දේ හාත්පසින් ඒ දැක්ක ඒ දේ හාත්පසින්ම දැකගෙන අවබෝධ කරගත්තා. විදිත. ඒ විතරක් නෙමෙයි තන් තථාගතෝ න උපට්ඨාසි. අන්න මත පිහිටා සිටින්නේ නැහැ. ඒකට එළඹෙන්නේ අර නතත්ත කිව්වේ ඒකයි. ඒක මත පිහිටන්නේ නැහැ. ඒක දැක්ක එක ඇත්ත. දුටු එක ඇත්ත. දැන් අර එක සිද්ධියක් තියෙන්නේ අර බුදුහාමුදුරුවෝ කොහෙද මේ කුඹුරක තිබිච්ච පැලකද කොහෙද පිදුරු ගොඩක බුදියගෙන ඉන්න වෙලාවක ඉතින් ඒ කුඹුරේ වැස්සක් වැහලාද කොහෙද කුඹුරේ හිටපු මිනිස්සයාට අකුණක් වැදිලා ගොම්බානයි මිනිස්සයා මැරෙනවා. ඉතින් ඕක බුදුහාමුදුරුවෝ නොදකින්නව නෙවෙයි දකින්නවා. ඉතින් අනිත් මිනිස්සු ඇවිල්ලා අහන දැන් මෙතන හිටියද මේ පැලේ පිදුරු ගොඩේ වහන්සේ හිටියා නේද? ඔව් හිටියා. ඉතින් අර මිනිස්සයාට හින වැදුනා. අර මිනිස්සයා මැරුණා. දැක්කේ නැද්ද? දැක්කා ඉතින්.
දැන් අනිත් අයට මේක දැන් මේක හෙන ගැහුවා මේ අකුණක් වැදුනා අර ගොම්බානයි ගොවියයි මැරුණා නේද? වැස්ස වෙලාවේ එලිමහනේ මේ වැඩක් කර ඉඳලා ඉතින් සමහරට නගුල යකඩ නිසා වදින්නේ නැති. එහෙම මොකක් හරි වෙන්නේ නැති. ඉතින් විවෘත තැනක ඉන්නකොට වගේ. දැන් ඔක සිද්ධියක්නේ. සිද්ධියක් වුණා දැක්කා. දැන් ඔතනින් එහාට ඕක සංස්කරණය කරන්නේ නැහැ කියන එකයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. න තං තථාගතෝ න උපට්ඨාසි. නිකන් ඒකට ප්‍රවේශ වෙනවා වගේ ඒකට බැහැ ගන්නවා වගේ අදහසක උපට්ඨාසි කියන මේ වචනේ තියෙන්නේ. න උපට්ඨාසි තථාගතෝ. තථාගතයන් වහන්සේ ඒකට එළඹෙන්නේ නැහැ. ඒකට පෙළඹෙන්නේ නැහැ. ඒකට යොමු වෙන්නේ නැහැ. ඒක සංස්කාරය කරන්නේ නැහැ කියන එක. ඊළඟ වාක්‍යයේ කියන යම් බික්කවේ සදේවගස්ස ලෝකස් ආදී වශයෙන් කියාගෙන ගිහිල්ලා නමුත් දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තමහං ජානාමීති වදෙය්‍ය තං මමස්ස මුසා. ඒක හරි අමුතු ප්‍රකාශනයක්. ඒ කියන්නේ මෙතන කියන්නේ සාමාන්‍ය ලෝකයා විදිහට විතරක් දැනගෙන ඉන්නවයි කිව්වොත් ඒක මගේ බොරුවක්. තං මම අස්ස මුසා. එතකොට අපි කිව්වොත් තථාගතයන් වහන්සේ උන්වහන්සේට පේන්නේ අපට පේන එක නේ. අර අතෙන්ට රැස් වෙච්ච මිනිස්සු කිව්වොත් ඉතින් අපි දකින්නේ දේනේ ඔබ වහන්සේ දකින්නේ ඈ. අන්න ඒ විදිහට තථාගතයන් වහන්සේ කියනවා නම් තමහං ජානාමීති වදෙය්‍යං. වදෙය්‍යං කියන්නේ එහෙම කියනවා නෙමෙයි කියන්නේ නම් තථාගතයන් වහන්සේ කියනවා නම් මේ අනිත් සාමාන්‍ය ප්‍රජාව දකින අහන විඳින විදිහටමයි මමත් දකින්නේ අහන්නේ විඳින්නේ කියනවනම් තං මම අස්ස මුසා. ඒක මගේ බොරුවක්. තථාගතයන් වහන්සේ සම්බන්ධයෙන් ඒක බොරුවක්. ඇයි ඒ? උන්වහන්සේ ඊට වැඩි ගැඹුරින් තමයි ඒක දකින්නේ. යථා පරිදි දකින්නේ. අහන්නේ විඳින්නේ වටහා ගන්න. මේක. ඊළඟ මේකේදී කියනවා නච තමහං ජානාමිච්ච නච ජානාමි මීති වදෙය්‍ය. තම්පස්ස තාදිසමේව තමහං නේව ජානාමි න ජානාමීති වදෙය්‍ය තං මමස්ස කලි. කලි කියන වචනේ යෙදෙන්නේ දෝෂය කියන අර්ථයෙන් යෙදෙන්නේ. එතකොට මගේ දෝෂයක් වෙනවා. කාගේද? තථාගතයන් වහන්සේගේ දෝෂයක් වෙනවා. තාදිසමේව අසුතවා පුතුජනලා දකින ආහන විඳින වටහා ගන්න විදිහටමයි ඒ විදිහට විතරමයි තථාගතයන් වහන්සේ දකින්නේ කියලා කිව්වොත් ඒකත් දෝෂයක්. ඊළඟට අර තථාගතයන් වහන්සේ විතරක් දකින ක්‍රමයක් තියෙනවනේ. අසුතව පුදුජනලා නොදකින ක්‍රමයක් තියෙනවනේ. අන්න ඒක ඒ විදිහට විතරයි කියනොත් දකින්නේ ඒකත් දෝෂයක්. එතකොට තථාගතයන් වහන්සේගේ විශේෂත්වය තමයි තථාගතයන් වහන්සේ පැහැදිලිවම අසුතව පුදුජන දකින විදිහටම දකිනවා. ඒකෙන් කියන්නේ තථාගතයන් වහන්සේ අසුතව පුදුජනේ කියන එක නෙමෙයි. ඒ අසුතව පුදුජනේ යම් විදියකට දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුචරිතං මනස දැකලා අහලා විඳලා වටහාගෙන මේ සොයන පරියේෂණ වැඩපිළිවෙලක් තියෙනවනේ. ඒකේ ඒ විදිහටම තථාගතයන් වහන්සේ තුල සිද්ධ වෙනවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ අසුතව පුදුජනික කියන එක නෙමෙයි එකෙන් කියන්නේ. එහෙම කිව්වොත් එතන කලි එකක් තියෙනවා. කලි කියන්නේ දෝෂයක් තියෙනවා. අනිත් පැත්තෙන් තථාගතයන් වහන්සේට තියෙන්නේ අර අසුතව පුදුජන පුද්ගලයාගේ දැක්ම විතරක්. ඒක නැහැ. තථාගත දැක්ම විතරයි තියෙන්නේ කිව්වොත් ඒකත් දෝෂයක්. නෑ මේ දෙකම තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේට අපිව පේන්නේ හරියටම. අපි ඒ කියන්නේ අසුතව පුදුජන ගැන බුදුරජාණන් වහන්සේ දන්නේ අසුතව පුදුජන හිතන විදිය උන්වහන්සේ දන්නේ. ඒක නොදන්නවයි කිව්වොත් ඒක කලියක්. ඒක දෝෂයක්. ඒක මුසාවක් බොරුවක්. උන්වහන්සේ දන්නවා.
මේ මනුස්සයා මේක ගැන හිතන්නේ මේ විදිහටයි කියලා අසුතව පුතුජනගේ දැක්ම දිත්තේ සුතේ මුතේ විඤ්ඤාතේ පත්තේ පරියේසිතේ මනසානු විචරිතේ දන්නවා. හැබැයි උන්වහන්සේ ඒ දැක්ම විනිවිද ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒ දෙකෙන් එකක් අරගෙන කිව්වොත් ඒක දෝෂයක් නෑ. තථාගතයන් වහන්සේට දෙකම තියෙනවා. ඒකයි අන්තිමට සූත්‍රයේ අර ඔය හකුලවා දක්වන කොටස තමයි ඊළඟට තියෙන ඉතිකෝ භික්කවේ තථාගතෝ කියලා. මෙන්න මේ විදිහට ගිහිල්ලා බලපුවාම තථාගතයන් වහන්සේගේ ස්වභාවය මොකද්ද? දට්ටා දට්ටබ්බං දික්ටං නමඤ්ඤති නමඤ්ඤති. අර මඤ්ඤණා කිරිලා අපි දැන් මේ මෙච්චර වෙලා කිව්වේ ආයතනේ දැක්කම අපි මඤ්ඤණා කරනවා. මේක හොඳ දෙයක් දැක්කා. නරක දෙයක් දැක්කා. හොඳ දෙයක් ඇහුණා. නරක දෙයක් ඇහුණා. නේ? අන්න අපි පටන් ගන්න මඤ්ඤණා. මේක දකින්න දැන් දට්ටාරං කියලා කියන්නේ මේක දකින්න කෙනා කියලා. තමන්ව මම මේ වගේ දෙයක් දකින්න හිටියනේ. මේ වගේ දෙයක් අහන්න මට සිද්ධ වුණානේ. මට තමන් ගන්නවා එතන. දැක්ක දෙයක් තිබුණා. දැක්ක කෙනෙක් ඉන්නවා කියලා මේ දකින්න දෙයක් ඒව නැහැ කියනව නෙමෙයි. අපි ආපහු මෙතෙන්දී පටලැවෙන තැනක් එනවා. දැන් ඔය හුඟ දෙනෙක් කියන්නේ දකින්න දෙයක් නැහැ. දකින්න කෙනෙක් නැහැ. නෑ ඒව ඔක්කොම තියෙනවා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ දිත්තය තියෙනවා. දට්ටබ්බේ තියෙනවා. දට්ටාර ඉන්නවා. නේ? දකින්න දෙයක් තියෙනවා, දැකීමක් තියෙනවා, දකින්න කෙනෙක් ඉන්නවා. ඒව නැහැ කියන්නේ. හැබැයි ඒ තුන අල්ලගෙන අපි ඔය තුන ගමු. දකින්න දෙයක් තියෙනවා, දැකීමක් තියෙනවා, දකින්නෙක් ඉන්නවා. ඔය තුන නැහැ කියන්නේ බුදුරජාණන් වහන්සේ. මෙතන මොකද්ද නැත්තේ? න මඤ්ඤති. මඤ්ඤණාවයි නැත්තේ. අපි අයින් කරගන්න ඕනත් මඤ්ඤණාව. අපි මඤ්ඤණාව අයින් කරගන්න එක වෙනුවට දකින්න එක නැහැයි කියනවා. එහෙම දැකීමක් කියලා එකක් නැහැයි කියනවා. දකින්න කෙනෙක් නැහැයි කියනවා. ඔහොම මේ දහම අවුල් කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ දකින්න දෙයක්ත් තියෙනවා. දැකීමකුත් තියෙනවා. දකින්න කෙනෙකුත් ඉන්නවා. තව ඕනනම් පෙන්නන කට්ටියක් ඇති. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි ඒ වල්ලගෙන මඤ්ඤං වෙන්න එපා. මඤ්ඤණා කරන්න එපා. ඒ කියන්නේ අර සංස්කාර කරනවා කියන එක. තණ්හා මාන දිට්ඨි වශයෙන් මේකට බැහැ ගන්නවා කියන්නේ. ඒක නෑ. නමඤ්ඤති. නේ? චරයි. අන්තිම වාක්‍යයේ තියෙනවා ඉතිකෝ භික්ඛවේ තථාගතෝ දිට්ඨ සුතමුත විඤ්ඤාතබ්බ ධම්මේසු තාදී ඒව තාදී. තාදී ඒව තාදී. ඔය වචන දෙක තේරුම් ගන්න අපිට කොච්චර පුළුවන් වේද දන්නේ. තාදී ඒව තාදී. තම්හාචපන තාදිම්හා අඤ්ඤෝ තාදී. උත්තරීතරෝවා පනීතතරෝවා නත්තිති වදා. එතකොට මේ ඒ තියෙන එක දැක්ක එක දැක්කා. ඒ දැකීමෙන් ඒ දැකීම ධර්මතාවයක් ඇදියට තමයි ගන්න. ඊට වඩා එහාට ගිහිල්ලා උත්තරීතරෝවා පනීතතරෝවා නත්තිති වදා. ඒ කියන්නේ ආපහු කියන්නේ ආය මඤ්ඤණා කරා. උත්තරීතරයකට යනවා කියන්නේ පනීතතරයක ගැන හිතුවා කියන්නේ ආය මඤ්ඤණා කරනවා කියන්නේ. නැත්ති නැහැ කියලා මම කියනවා. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ඒ කාරණේ තමයි. මේක අල්ලගෙන මඤ්ඤණා කරන්න එපා, සංස්කාර කරන්න එපා. ඒකයි. කොහොඳ සූත්‍රයක් එතෙන්දී අපි මතු කරලා ගත්තේ. ওই සූත්‍රයේ දේශනා කරපු වෙලාවේ අස්වතාවන්ද කොහේ මහ පොළොව කම්පා වුණා කියලා කොයි හරි තැනක මම කියනවා. අටුවාව වෙන්නේ නැද්ද? සූත්‍ර අටුවාව වෙන්නේ. අලුත් සූත්‍රයක් කියන්නේ. හොඳයි සාන්නස්. මම කාලේ තිස්සේ මේක තියෙන මේ ඔබ සම්බන්ධ කරන්න මේ
කොහොමද කියන එක මම කල්පනා කරපු සූත්‍රයක්. ඒක මම මේ ප්‍රශ්නේ එහෙනවා කියන්නේ. අද දේශනාවෙන් ලොකු අවබෝධයක් ලැබුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි වෙනුවෙන්. තෙරුවන් සරණයි. දැයි එහෙමනම් අපිට වෙනත් කතා බහ කළ යුතු දේ නැතිනම් අපේ භාවනා වැඩමුළුව අවසන් කරමු. ඉතින් අපි භාවනාවේ මුල වෙනද මම කතා කරන ටික අග අද අපි කතා කරන්න කැමතියි. භාවනාව කියන්නේ කුසල් වැඩිම. දැන් මේ යන්නේ ප්‍රඥා කුසලය කියන එක ඔබට තේරෙනවා ඇති. සීල කුසලය දැන් අපි සකස් කරගෙන තියෙන්නේ. මේ අභිසමාචාරික ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒක සීලය හරියට මම උදාහරණයකට කියන්නේ මට මේ උදාහරණය කොතෙන්දී හරි කියවන්න ලැබිච්ච එකක් ඇත්තටම. ධර්ම මාර්ගයේදී අපි කරන්නේ ඇත්තටම මේ චිත්ත පාරිශුද්ධිය, අකම්පිත හිතක්, අචංචල හිතක් ඇති කරගන්න එක, අකුප්පා චේතෝ විමුක්තිය ඇති කරගන්න එක. එතෙන්දී මේ සීලේ කෘත්‍යය මොකද්ද? ඒකට ওই නිදර්ශනයක් මට හමු වෙලා තියෙන යම් තැනක. එතන ඒ නිදර්ශනය කියන්නේ මේ යම්කිසි රජෙක් වගේ කෙනෙක් යම්කිසි ප්‍රභූවරයෙක් ගමනක් යනවා. එයා යනකොට යත් එක 3 දෙනෙක් යනවලු සාමාන්‍යයෙන්. එක්කෙනෙක් තමයි එයාගේ බර එයාගේ බඩු මලු ඒව මේවා එයාට අවශ්‍ය කරන උපකරණ දේවල් ඒව කරගහගෙන යන කෙනෙක් ඉන්නවා. එයාට අවශ්‍ය කරන බඩු බාහිර ආදී ඒක එයා කරගහගෙන යන්න ගියොත් එයාට මේ ගමන යන්න වෙන්නේ නැහැ. ඒ බරෙන් එයා හෙම්බත් වෙනවා, පීඩාවටපත් වෙනවා. එතකොට අන්න එහෙම කෙනෙක් ඉන්නවා. මේ ප්‍රභූවරයාට මේ ගමන යද්දි හොඳට එයාගේ බඩු මලු කරගහගෙන යන කෙනා. ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ බර හැල්ලු කරන කෙනෙක් ඉන්නවා ගමනේදී නිතරම. ඒ වගේලු මේ නෙක්ඛම්ම සීලය, නෙක්ඛම්ම ශික්ෂාව. ඇත්තටම ඒක එහෙමමයි. බර හැල්ලු වෙනවා. අපි කාමයට ගිය ගමන් ලොකු බරක් ජීවිතේට එකතු වෙනවා. ඒක නිසා මේ ගමනේදී නෙක්ඛම්ම සීලය ඔය අපි මූලික වශයෙන් ශික්ෂාපද 5ක් එතන තියෙනවා. අබ්‍රහ්මචර්යා, විකාල භෝජනා, නච්ච ගීතවාදිත විසූක දස්සන, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ, චාසයන මහසයන. ඕක ඇතුලේ තියෙන්නේ පංචකාම. ඉතින් වේරමණී පුළුවන් තරම් අවබෝධයෙන් බැහැර වුණොත් හරිම සැහැල්ලුවක් තියෙනවා. එතකොට මේ කරගහගෙන යන්න ලොකු බරක් නැහැ. ඊළඟට මේ ප්‍රභූවරයාට තව ඉන්නවලු ආරක්ෂක නිලධාරියෙක් හොඳ. අනතුරක් වෙන්න නොදී පවත්ව ගන්න කියලා. මෙයාට හොඳ ආරක්ෂක නිලධාරියෙක්. ඒ වගේ කියලා කියන ඔය විශ්ව ආචාර ධර්ම ටික. පාණාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිත්‍යාචාරා වේරමණී, මුසාපිසුනා පරුසා සම්පප්පලාපා වේරමණී, මිත්‍යා ආජීවා වේරමණී, මජ්ජ පමාදඨානා වේරමණී. මේ ගමනේදී ලොකු අනතුරටපත් වෙන්න පුළුවන් කාරණා තමයි ඕවා. ප්‍රාණඝාතයේ කෙරුවොත්, හොරකම, වැරදි කාම සේවනය, බොරුව, කේලම්, පරුස වචන, හිස් වචනේ, වැරදි ජීවනෝපාය, මදේ, ප්‍රමාදේ, ওই ටිකට වැටුනොත් අනිවාර්යයෙන්ම ලොකු අනතුරු මේ ගමනේ. ඒවට අදාළ විඳවීම, කර්ම ගෙවීම, ditta ධම්මික සම්පරායික වශයෙන්. ditta ධම්මික කර්ම ගෙවීම අපි දන්නවනේ. හොරකමට කර්මය ගෙවන්න වෙනවා ditta ධම්මික වශයෙන්. උසාවියේදී, පොලිසියේදී, හිරගෙදරදී තමයි ඒවට ගෙවන්න වෙන්නේ. තව ඉතින් ගෙවීම් තියෙනවා අපි ඒක කියන්න ඕනේ නැහැ. ඒ වගේ ඔය ශික්ෂාපද 9න් කියන දුෂ්චරිතයට අපි වැටුණොත් සම්පූර්ණ මේ ගමනේදී අනාරක්ෂිත වෙනවා. ඒක නිසා ඒ මූලික ශික්ෂා 9 රැකීම තුළ විශාල ආරක්ෂාවක් අපිට ලැබෙනවා මේ ගමනේදී.
ඔන්න දැන් බලන්න බර හැල්ලු වුණා හොඳ ආරක්ෂාවක් ලැබුණා. දැන් ගමන යන්න පහසුද නැද්ද? පහසු. ඊළඟට අනිත් පැත්තෙන් ඉන්නවල මේ ගමන යන මේ ප්‍රභූවරයට හොඳ මාර්ගෝපදේශකයෙක්. හරියට කෙටි මඟ කියන පහසු මඟ කියන කෙනෙක්. කෙටි පහසු මඟ කියන කෙනෙක් ඉන්නවා. ඔය වංගගිරි වල පරංගිය බෝට්ටේ ගියා වගේ යන්නේ නැතුව මේ කෙටි පහසු මඟ කියන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ප්‍රඥාව. ප්‍රඥාව. එතකොට අපි ඒකත් තියාගත්තොත් හොඳට ධර්මාභෝධය තියාගත්තොත් ප්‍රඥා ශික්ෂාවත් තියාගත්තොත් එහෙනම් මේ ගමන හරි පහසුයි. දැන් බරක් නැහැ, බර ගෙනියන බර අතහැරලා තියෙනවා. අනාරක්ෂිත නැහැ, ආරක්ෂාව තියෙනවා. මඟ පෙන්වීම හොඳයි. එහෙනම් බොහොම කෙටි, පහසුයි මඟ කෙටි. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. ඉතින් ඒකට තමයි අපි ඔය සීල ශික්ෂාවක් අරගෙන ඒක රකින්නේ. නිකන් නෙමෙයි නිවන් මාර්ගයේදී සීලේ අදාළත්වය උඟ දෙනකොට තේරෙන්නේ. සීලේ නිකන් සම්ප්‍රදායික දෙයක් කියලා නේ උඟක් අය හිතන්නේ. සීලේ ලොකු අදාළත්වයක් තියෙනවා. ඒකයි. ඉතින් ওই විදිහට අපි සීල ශික්ෂාව ඉදිරියෙන් තියාගෙන මේ භාවනාව කරගෙන යන්නේ. අනිත් පැත්තෙන් ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමක් කරන්න. එතකොට අපි අපේ මේ චිත්ත පාරිශුද්ධිය, සචිත්ත පරියෝදපණය, එහෙම නැත්නම් අකුප්පා චේතෝ විමුක්තිය, නැත්නම් නිබ්බාන, නිවීම සැනසීම ළඟා කරගන්න එක අමාරුයි කියලා හිතන්න එපා. දුෂ්කර නෑ. අපිට දුෂ්කර වෙලා තියෙන්නේ අපි ওই මඤ්ඤණා කිරිල්ලයි, ඔය බර කරට ගැනීමයි, අනාරක්ෂිත වැඩවලට ගිහිල්ලා මඤ්ඤණා කරන්නේම ප්‍රඥාව නැතිකමයි. දැන් කාලකාරාම සූත්‍රයේ මතු කරලා දුන්න මේ මහත්මයෙක්. ඉතින් බැලුවම බලන්න ඒකේ තියෙන ගැඹුරු කාරණේ. ඉතින් එතෙන්ට බුදුරජාණන් වහන්සේ ආවේ කොහොමද? දිත්තන්න මඤ්ඤති, දිත්තස්මින්න මඤ්ඤති, දට්ඨාරන්න මඤ්ඤති. මඤ්ඤණා කරන්නේ නැති තැනට ආවේ අර ගැඹුරු ප්‍රඥාවෙන් ආවේ. සීලෙන් ආපු එකක් නෙමෙයි. ඒක ගැඹුරු ප්‍රඥාවෙන්. ඒකයි මේ බුදුබණ අහන්න ඕන කියලා කියන්නේ. හැබැයි ඒකත් බොහොම සංසුන්ව සාවධානව අහන්න. ඇහුවොත් මේක ප්‍රඥාව අවදි වෙනවාමයි. කාටත් ඒක සිද්ධ වෙනවා. ආයේ මේ ආවලාට වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ එක්වර බර කර තියාගෙන කාම වස්තු කාමී ක්‍රියාවන් වලට වැටිලා. එතකොට බණ ඇහෙන්නේ කොච්චර කිව්වා. ඒකයි තියෙන්නේ. එහෙම නැත්නම් සතිය පිටවන්නේ නැහැ, සාවධාන වෙන්නේ නැහැ. විතර්ක බහුල හිතකින් බණ ඇහුවොත් ඒත් ඇහෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රඥාවයි සීලයයි දෙක දිනු කරගත්තොත් සමාධිය වඩන එක අරුම නැහැ. පුදුම දෙයක්, අරුම දෙයක් නෙවෙයි. ඒකයි. ඉතින් අපි ඒ සඳහා උත්සාහ කරමු. ඉතින් අද අපේ සතිපට්ඨාන භාවනා ක්‍රමය අපේ මේ යන්නේ. එහි ධම්මානුපස්සනාවේ ආයතන කොටස අපි ඔතකින් නිමා කරනවා. ආයතන පබ්බය. එතකොට අපි තේරුම් ගත්ත ආයතන ක්‍රියාකාරීත්වයේ ධර්මතාවය. හැටියට පිළිගන්නව, බාර ගන්නව, මඤ්ඤණා කරන්නේ නැහැ. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. අර නච කිංචි උපාදීයති අනිශ්චිතෝ විහෙරති කිව්වේ අන්නර මඤ්ඤණා කරන්නේ නැහැ කියන එක. ඒකමයි මේ කිව්වේ. ඉතින් අපිට මේ විදිහට කරන්න පුළුවන්. එතකොට වරද්ද ගන්නත් එපා. මේ දැක්කම අහක බලන් ඉන්න එක, නොදැක්කා වගේ ඉන්න එක නෙමෙයි. ඒක කුසලයක් එහෙම නෙමෙයි. ඇහුනම නැහුණා වගේ ඉන්න එක කුසලයක් එහෙම නෙමෙයි. අපි මේ කියන කුසලයේ නෙමෙයි. අපි මඤ්ඤණා කරන්නේ. දැක්කා. මොකද නැත්තේ? ඇහුණා මොකද නැත්තේ? ඇහෙනවා අපිට. අපිට පේනවා හොඳට. හොඳට ඇහෙනවා. හොඳට වැටහෙනවා. හොඳට අපි විඳිනවා. නමුත් අපි මඤ්ඤණා කරන්නේ. දිට්ඨ මත්තං, සුත මත්තං, මුත මත්තං, විඤ්ඤාත මත්තං. මුතෙන්ට එන්න පුළුවන්. උත්සාහ කරමු.
හොඳයි ඒකෙන් ඒ මතක් කිරීමත් එක්කම අද දවසේ අපේ භාවනා පුහුණුව මෙතෙන් නිමා කරනවා. වෙනදා වගේම මේ සත්කාරයට යහපත් කාර්යයට පෙනී නොපෙනී දුර ළඟ ඉඳගෙන සම්බන්ධ වුණු පින්වත් කල්යාණ මිත්‍ර සියලු දෙනාටම මේ ධර්ම අවබෝධය පරම ශාන්ත නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා උපනිශ්‍රේ වේවා හේතු ආසනා වේවා කියන උතුම් අදිෂ්ඨානෙන් අපි භාවනා පුහුණුව අවසන් කරනවා. අපි බොහොම මෙත් සිතින් හැම දිනාටම පින් අනුමෝදන් කරනවා. මියගිය අපවත් වෙච්ච ගුරු දෙමව්පිය ආදී කොට ඇති අපේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ ඥාතිවරු විශේෂයෙන් අපි මතක් කරගමු. ඒ අරුණු කොට තවත් අපි නම් ගම් වශයෙන් සඳහන් නොකළ සියලු මියගිය ඥාතිවරුත් මේ පින් කුසල් අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත්ව ඉන්න අපේ දිවි ගමනට උදව් උපකාර කරන අපේ මව්දෙමව්පිය ගුරුවර ස්වාමි පුරුෂ භාර්යාව දූදරු මුණුපුරු මිනිපිරිය ආදී බෑනලේලිය ආදී කොට ඇති අපි ලෝක සම්මතයේ හැටියට නමින් ගමින් නෑ කමින් කියන සියලු දෙනාමත් ඒ වගේම ලෝසසුන් දකින සියලු දෙවියෝ මළගිය සියලු ඥාතිවරු අනුමෝදන් වේ හැකි තාක් සියලු සත්වයෝ අප මේ කරන්නා වූ සත්කාරයේ පින කුසලයේ දැනගනිත්වා දැකගනිත්වා දැනදක සතුට වේවා අනුමෝදන් වේවා අනුගමනය කෙරෙත්වා හැම දිනාගේම ජීවිතය යහපත් වේවා සුවපත් වේවා නිවන් මඟට පැමිණේවා නිවනින් නිවි සැනසෙත්වා කියලා අපි මෙත් සිතින් හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං අපේ උතුම් අදිෂ්ඨානත් සීකරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද පින්වත් හැම දිනාටම සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක්ම වේවා කායික සුවය මානසික සුවය සැලසේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඊතා ඉක්මනින් ඊතා පහසුවෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සීලවන්තං
තෙරුවන් සරණයි සුවපත් වේවා